තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අපේ ධම් සභාව ධර්ම සංഭാෂණය පවත්වන්නටයි අදත් මේ සූදානම අපේ හෝරා දෙකක් පමණ මේ සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධම් සභාවට එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ඒ විදියටම ධර්ම සාකච්ඡාව සඳහා එකතු වෙ සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා සිකුරාදා දිනය ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම අපි ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 5:30ට මුණ ගැහෙන්නේ. අදත් ඒ විදියට සුපුරුදු වේලාවට අපි ධම් සභාවට එකතු වී සිටිනවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. වෙනදා වගේම සම්බුද්ධ වන්දනාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිලා සැනසීලා ලෝක සත්‍යයටත් නිවීම සැනසීම පිණිස මේ උතුම් ධර්මයේ දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් ආරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් ධම්මම ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි නිවන් මාගේ යන අය හැටියට ඊට අදාළ වන පරිදි මූලික ශික්ෂා තුනක් අපි පූර්ණේ කරනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ ශික්ෂා තුනට අදාළ පරිදි අපි භාවනාව කරගෙන යනවා. සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා ආදී වශයෙන්. ඉතින් දැන් අපි ධර්ම සාකච්ඡාව තුළින් හුඟක්ම යොමු වෙලා ඉන්නේ මේ ප්‍රඥා භාවනා කොටසටයි. ප්‍රඥා කියුවමත් ඒක අපි තේරුම් අරන් තියෙනවා. පඤ්ඤා, අභිඥා, පරිඥා වශයෙන්. ඒක තමයි එහි භාවනා කියන්නේ, දියුණුව කියන්නේ ඒක තමයි. අභිවෘද්ධිය, වැඩිම, වර්ධනය, ඉහළ යාම, ගැඹුරු වීම, පුළුල් වීම කියන වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. භාවනා කියන වචනෙට. එතකොට සාමාන්‍යයෙන් දැනුම කියන කාරණෙත් බුදුදහමේ වැදගත් කොට සලකනවා. දැනුම එක පැත්තකින් දැනුම ඇත්තටම බුදුදහම අවශ්‍යයි කියලා කියන්නේ මේ අපි ගත කරන ලෞකික ජීවිතේ කරදර බාධා අඩු කරගෙන කටයුතු කරන්න මේ දැනුම උපකාරී වෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි ආහාර පාන පිළියෙල කරගන්නවා හැම මිනිස්සෙක්. ඒක සමහර වෙලාවට මුල් යුගයේ සෝබාදහමින් ලැබුණු දෙයක් පරිහරණය කරා නම් මිනිස්සයා පස්සේ කාලේ වෙනකොට ඒ ආහාර පාන වගා තුලා කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙනවා. බලපුරුද්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේ අපේ අර ජීවිතයේ සාමාන්‍ය අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීමේදී දැනුමක් අවශ්‍ය වෙනවා ඒ පිළිබඳව. ඒක නිසා බුදුදහම මේ දැනුම පිළිබඳ කාරණේ පිළිගන්න. අවශ්‍යයි කියන කාරණේ පිළිගන්න. නමුත් දැනුමෙන් එහාට ගිය දෙයක් ප්‍රඥාව කියලා කියන්නේ පඤ්ඤා. පඤ්ඤාවල මූලිකම ප්‍රාථමිකම මට්ටම වෙන්නේ මේ ආචාර ධර්මීය අංශය පිළිබඳව ඇති කර ගන්නා වූ පැහැදිලි අවබෝධය. ආචාර ධර්මීය අංශය කියවම අපි ඒකට සීල කියලා කියනවා. කල යුත්ත නොකල යුත්ත සදාචාරය දුරාචාරය පිනපව කුසලයේ අකුසලයේ ආදී වශයෙන් කියලා අපි ඔය ආචාර ධර්මීය අංශය කොටස්
දෙකකට වෙන් කරගෙන තියෙනවා. ඵලදායි පැත්ත සහ හානිකර පැත්ත. ඒවා විවිධ පැති වලින් විවිධ අංශ වලින් ඒව තේරුම් බේරුම් කරලා තියෙනවා. ඔවට ආගම් දර්ශන විසින් ඉදිරිපත් කරලා තියෙන ආචාර විද්‍යාවකුත් තියෙනවා. ඒ ආගම් දර්ශන වලින් තොරව වෙනමම ආචාර ධර්ම පිළිබඳව පැහැදිලි කරන දේවල් තියෙනවා. ඊළඟට සමාජයට නීතිය ඇතුලේ නීති අවනීතිය නැත්තම් එතනත් යම් ආකාරයක ආචාර ධර්මීය අංශයක් පෙන්වලා තියෙනවා. සෝබාදහමට ගියාම විශ්ව ධර්මතා හදාරනකොට ඒත් අපට පේනවා ආචාර ධර්මීය වශයෙන් කළ යුක්ත නොකළ යුක්ත කියලා දෙයක්. මේ වගේ මේ ප්‍රඥාවේ ප්‍රාථමික මට්ටමත් අවබෝධ කර ගැනීම ඒ තරම්ම පහසු නැහැ. මූලික අංශය කියන්නේ ආචාර ධර්මීය අංශය උනත් තේරුම් ගැනීම ලේසි නෑ. දැන් මිනිස්සු අතරේ මේක ඇත්තටම මිනිස්යන්ට බලපාන කාරණයක්. දැන් මානව සමාජයේ තියෙන ආචාර ධර්මීය ගැටලු අපි අධ්‍යයනය කරලා බැලුවොත් විමසලා බැලුවොත් එතකොට අපිට පේනවා ප්‍රඥාවන්තභාවය අතින් කොච්චර පහළ මට්ටමේ ඉන්නවද මිනිස්සු කියලා. සමහර වෙලාවට මේක තේරුම්ගෙන ඉන්නවද කියන එකත් එක පැත්තකින් අනිත් එක තේරුම්ගෙන හිටියත් ආචාර ධර්මීය අංශයට අනුගත වීමේ මැලිකම වගේ දේකුත් මෙතන බලපාන්න පුළුවන්. ඉතින් බරපතල විදිහට ආචාර ධර්මීය ගැටලු මානව සමාජය තුල තියෙනවා ඇත්තටම. ඒක නිසා බුදුදහම මේ අවබෝධමය අංශයේ ප්‍රඥාව කියන මේ පැත්ත ගැන කතා කරද්දී විශේෂයෙන් අවධානයට ලක් කරලා තියෙන මේ ආචාර ධර්මීය අංශය. ආචාර ධර්මීය අංශයේ ඒ අංශය පහු කරගෙන යනකොට ඇත්තටම සෑහෙන ගැටලු ප්‍රශ්න ගොඩක් විසඳෙනවා අපේ. දැන් අද අපේ කොහොමදත් අවධානය අපි කතා කරන මාතෘකාවේ තුන්වෙනි පියවරට අපි කතා කරගෙන ඉන්නේ අවිජ්ජා සහ විජ්ජා සූත්‍ර පදනම් කරගෙන චතුසත්‍ය තමයි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. එතකොට අද අපේ අවධානය තුන්වෙනි පියවර නිරෝධ. තින් නිරෝධයටපත් වීමේදී නිරෝධයට තමයි නිබ්බාන කියන්නේ. ඉතින් නිරෝධයටපත් වීමේදී ඊට අදාළ වන දේ මොනවද? එතකොට ඒක සමුදයත් එක්ක තමයි නිතරම සම්බන්ධ වෙන්නේ. දුක්ඛ සමුදය අපි මෙතන කියන්නේ. ඒ නිරෝධය කිව්වමත් එතනින් අදහස් කරන්නේ දුක්ඛ නිරෝධය. එතකොට මේ දුක්ඛ සමුදය පැත්ත ගැන හිතුවම ආචාර ධර්මීයන්සේ තියෙන ගැටලු සෑහෙන ප්‍රමාණයක් බලපානවා දුක්ඛ සමුදයට. දුක ඇති කිරීමට ආචාර ධර්මීයන්සේ ගැටලු බලපාන. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සමාජයක සමාජගත දුක මිනිස්සු අතර ප්‍රශ්න ගැටලු දිහා අපි සංසුන්ව දැන් අපිට බලන්න පුළුවන් භාවනාත්මක වෙන්න පුළුවන්. එහෙම සංසුන්ව බැලුවොත් ඒ ගැටලු වලින් සාතිශය බහුතරය ආචාර ධර්මීය අංශය ඒ පැත්තෙන් පැන නගින ගැටලු. ඒ කියන්නේ දුස්සීලභාවය කියලා අපිට තව වචනයක් උතන පාවිච්චි කරන්න පුළුවන්. දුස්සීලභාවය නිසා පැන නගින ගැටලු. ඒක නිසායි බුදුදහම මේ ඉස්සර වෙලාම පුද්ගලයාගේ ප්‍රඥාව දියුණු කිරීමෙහිලා ආරම්භක පියවර ප්‍රාථමික පියවර හැටියට සලකලා තියෙන්නේ මේ ආචාර ධර්මීය අංශය තේරුම් බේරුම් කරලා දෙන්න. ඉතින් ප්‍රඥාවන්තභාවයේ පළමු පියවර ඒකයි. ඉතින් ආචාර ධර්මීය ගැටලු විසඳගත්තත් එතනින් එහාටත් තියෙනවා මේ දුක්ඛ ස්වභාවය. දැන් ආචාර ධර්මීය අංශය අපි කියමු 100%ක්ම අපි යහපත් කරගත්තා කියලා. කිසිදු ආකාරයක දුරාචාරයක යෙදෙන්නේ නැතුව සම්පූර්ණ සදාචාර සම්පන්න භාවය තුල අපි ජීවිතය ගත කරනවා කියලා. එහෙම කරත් දුක ඉතිරි වෙනවා. එතකොට එතෙන්දි බැලුවා ඇයි කියලා. එහෙම බලපුවම තේරෙනවා මේ එතන ඉඳලා අපි දුක් වෙන්නේ කනගාටු වෙන්නේ ප්‍රශ්න ගැටලු හදාගන්නේ අර පුද්ගලයන්ගේ ආචාර ධර්මීය ගැටලු අල්ලගෙන නෙමෙයි. ඒක අපේ පැත්තෙන් සම්පූර්ණ
ආචාර ධර්මීය වශයෙන් නිවැරදි වෙලා අනිත් අයගේ ආචාර ධර්මීයන්සේ දෝෂ ගැන අපිට උපේක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ආචාර ධර්මීය ගැටලු විසඳගන්න. තමන්ගේ පැත්තෙන් තමන් සම්පූර්ණ සදාචාර සම්පන්න වෙනවා. අවබෝධයෙන් අවංකව. එතකොට තමන්ගේ පැත්තෙන් තමන්ගේ දුරාචාරී බව නිසා පැනනගින ගැටලු ටික එතනින් අවසන් වෙනවා. දුක්ඛ දෝමනස්ස ටික අවසන් වෙනවා. ඊළඟට අපි සදාචාර සම්පන්න වුණත් අනිත් පුද්ගලයන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ අපිට. අපි සමග ජීවත් වෙන සෙසු අයගෙන් සදාචාර සම්පන්න භාවය අපි අපේක්ෂා කරාට සමාජයට අපේක්ෂා කරන මට්ටමින් ඒක ලැබෙන්නේ නැහැ. කොහොමටත් අපි අපේක්ෂා කරන්න අවශ්‍ය නැහැ. අනිත් අයගෙන් අනිත් අය අවංක වෙයි, නිවැරදි වෙයි, යහපත්ව කටයුතු කරයි. මේ වගේ දේවල් අපි හරියට බලාපොරොත්තු වෙනවනේ අනිත් අයගෙන්. නමුත් ඇත්තටම එහෙම බලාපොරොත්තු වීමම ආපහු අපිට දුක ඇති කරන්න හේතුවක් වෙනවා. ඒක නිසා අනිත් කෙනාගෙන් සදාචාර සම්පන්න භාවයක් අපේක්ෂා කිරීම සුදුසු නෑ කියලා අපිට පේනවා. සුදුසු නෑ කියලා කියන්නේ ඒක එහෙම අපේක්ෂා කරගෙන ඉඳිද්දි ඒ විදිහට අනිත් පුද්ගලයා ක්‍රියාත්මක නොවුනොත් සදාචාර සම්පන්න විදිහට කටයුතු නොකළොත් අන්න එතෙන්දී අපිට ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් උද්ගත වෙනවා. ඒකයි. ඒ නිසායි අනිත් පුද්ගලයාගෙන් එවැනි බලාපොරොත්තුවක් තබා ගත යුතු නැත්තේ. අනිත් පුද්ගලයා කෙරෙහි එවැනි අපේක්ෂාවක් තියාගත යුතු නැත්තේ. ඉතින් ආචාර ධර්මීයන්සයෙන් ඇතිවන ගැටලුව निराකරණය කරන්නේ දැන් निराකරණය කර ගැනීමට තමයි නිරෝධ කියන්නේ. නිරෝධ කියන වචනේ නැති කරනවා, නිමා කරනවා වගේ අර්ථයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා හුඟක් වෙලාවට. නමුත් මේ නිරෝධ කියන වචනයට වඩා ගැළපෙනවා නිරවුල් කරනවා කියන වචනේ. අර යමක් නැත්තට නැති කරනවා කියන අදහසට වඩා. ඉතින් ආචාර ධර්මීය අංශයේ ගැටලුව නිරවුල් කරගන්නේ අපි. පරිපූර්ණ වශයෙන් සියලු දෙනා සදාචාර සම්පන්න කර ගැනීමෙන් නෙවෙයි. තමන්ගේ පැත්තෙන් තමන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන ආකාරයට උපරිම මට්ටමට සදාචාර සම්පන්න භාවය පවත්වා ගන්න. සීලය උපරිම මට්ටමින් පවත්වා ගන්න පුළුවන්. එහෙම වුණත් අපිට අනේකාගෙන් බාහිර ලෝකයෙන් ඒක අපේක්ෂා කරන්න බෑ. එතකොට මේ බාහිර ගැටලුව निराකරණය කරන්නේ කොහොමද? අපි ඔකට බාහි ජටා කියලා කියනවා. බාහිර ගැටලුව निराකරණය කරන්නේ කොහොමද? එකක් තමයි බාහිර පුද්ගලයාගෙන් සදාචාර සම්පන්න භාවයක් අපේක්ෂා නොකිරීම. අනිත් එක්කෙනා යහපත්ව කටයුතු කරයි, නිවැරදිව කටයුතු කරයි, ආචාරශීලීව කටයුතු කරයි, සාමකාමීව කටයුතු කරයි, සහයෝගීව වැඩ කරයි කියන අපේක්ෂාව තියාගන්න ඕනේ නැහැ. ඒක තියාගත්තොත් ගැටලුවක් වෙනවා. ඒකයි. ඊළඟට අනිත් පුද්ගලයාගේ ආචාර ධර්මීය ගැටලුව හමුවේ අපි ඒ ගැන උපේක්ෂා වීම. දැන් උපේක්ෂා වීම කියන වචනේ ඇහෙනකොට හුඟක් අය උපේක්ෂාව කියන එක තේරුම් කරගෙන තියෙන ආකාරයේ වැරද්දක් තියෙනවා. කියන්නේ උපේක්ෂාව කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්නවා, නොසලකා හැරලා ඉන්නවා, අහක බලන් ඉන්නවා වගේ අදහසක් නේ දෙන්න උත්සාහ කළා දෙන්නේ. එහෙම එකක් නෙවෙයි. උපේක්ෂාව මේ ධර්ම මාර්ගයේ උගන්වන ඉහළම මට්ටමේ කුසලතාවය. ඉහළම එක. ඒතර උපේක්ෂාවේ තියෙන්නේ යම්කිසි දෙයක් අවබෝධ කරගෙන ඒ දෙයට සුදුසු ප්‍රතිචාරය දැක්වීම. ඒ සුදුසු ප්‍රතිචාරය කියන එකෙන් අදහස් කරන්නේ මේ ප්‍රතිචාරය තුළින් ආපහු කෙලෙසයක් හෝ දුකක් ඇති නොවන ආකාරයේ ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. සමහර විට ඒ ප්‍රතිචාර දක්වනවා කිව්වම අපි යමක් නොකර ඉඳීමත්, නොකියා ඉඳීමත්, සම්බන්ධ නොවී ඉඳීමත් ප්‍රතිචාරයක්. ඇතැම් විට කීම, සම්බන්ධ වීම, කිරීම ප්‍රතිචාරයක්. තමහරට ඉවසා දරාගෙන සිටීම ප්‍රතිචාරයක්. මේ වගේ. උපේක්ෂාවේ ස්වභාවය ප්‍රඥාවෙන් ප්‍රතිචාර දැක්වීම.
එතකොට අපි අනිත් පුද්ගලයාගේ ආචාර ධර්මීය ගැටලුවට උපේක්ෂා වෙනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් ප්‍රතිචාර දැක්වීමයි. ඕක තමයි මේ බාහිර පුද්ගලයන්ගේ නැත්තම් බාහිර ලෝකයේ ඉස්මතු වෙන ආචාර ධර්මීය ගැටලු වලට අපේ විසඳුම. ඒක අපි එතකොට අංශ දෙකකින් පැහැදිලි කරගත්තා. එකක් තමයි අනිකාගෙන් එවැනි සදාචාර සම්පන්න භාවයක් අපේක්ෂා නොකිරීම. දෙක එවැනි සදාචාර සම්පන්න භාවයන් කඩ වෙන අවස්ථාවල උපේක්ෂා වීම. කියන්නේ ප්‍රඥාන්විත ප්‍රතිචාර දැක්වීම. ප්‍රඥාන්විත ප්‍රතිචාරයේ ස්වභාවය තමයි නැවත ක්ලේශයක් හටගන්නේ නැහැ. නැවත ඒක දුකකට මුලක් වෙන්නේ නැහැ. ප්‍රඥාන්විත ප්‍රතිචාරයේ ස්වභාවය එහෙම. ඉතින් ඔන්න ඔය විදිහට අපි ප්‍රඥා ශික්ෂාවේ ආරම්භක පියවර වෙන්නේ ඔන්න ඔය ආචාර ධර්මීය ගැටලුව අනත ආචාර ධර්මීය අංශය හොඳින් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඊට අදාළ සුදුසු ආකාරයෙන් කටයුතු කිරීම. ඊළඟට අර අපි කිව්වා ආචාර ධර්මීය අංශය 100% සම්පූර්ණ වුණත් දුක නැත අපි කතා කරන ගැටලුව සමහන් වෙලා නැහැ. ඒ ගැටලුව निराකරණය වෙලා නැහැ කියන්නේ දුක්ඛ. ඉතින් ඒකට හේතු හොයලා බැලුවා දැන්. සිද්ධාර්ථ බෝධිසත්ව කාලෙම මේ ගැටලුව දුටුවා. මේ ප්‍රශ්නේ අවබෝධ කරගෙන තිබුණා. බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරේ ආචාර ධර්මීය ගැටලුවක් පදනම් කරගෙන නෙවෙයි. දැන් වර්තමානයේ නම් සමහර අය අබිනිෂ්ක්‍රමණය කරන්නේ ගිහි ගෙදර දාලා පැවිද්දට යන්නේ සමහර වෙලාවට ආචාර ධර්මීය ගැටලු පදනම් කරගෙන. හුඟක් වෙලාවට එහෙමයි. මේ මිනිස්සුත් එක්ක ඉන්න බෑ. මෙහෙම කියලා දැන් අපි පැවිදි සමාජයේ අපිට මේ අත්දැකීම ගොඩාක් තියෙනවා. පැවිදි වෙන්න අය, පැවිදි වෙන්නේ නැ අය, පැවිදි වෙන්න අපේක්ෂා කරන අය එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ මම මේ අබිනිෂ්ක්‍රමණය කියන එකෙන් අදහස් කරේ ඒක ඒගොල්ලොත් එක්ක කතා කරපුවම අපිට පේනවා මේ අනිත් අයගේ ආචාර ධර්මීය ගැටලුත් එක්ක ඒවා තේරුම් ගන්න බැරිකම, ඒවට උපේක්ෂා වෙන්න බැරිකම නිසා මේ එක්තරා විදිහක පලායෑමක් වගේ ස්වරූපයකින් තමයි මෙතනින් අයින් වෙන්න තීරණය කරන්නේ. ගෘහස්ත ජීවිතයෙන් අයින් වෙන්න තීරණය. මේ අනිත් අයගේ කරදර ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස වලට මට බෑ. ඒවත් එක කටයුතු කරන්න. ඉතින් එහෙම අය අසාර්ථක වෙනවා පැවිද්දේදී. මොකද හේතුව ඊළඟ පැවිදුණාන් පස්සේ පැවිදි ඇත්තන්ගේ ආචාර ධර්මීය ගැටලු ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පන්සල් ආරාමවලත් පැවිදි අයගෙත් ඒ විදිහටම ආචාර ධර්මීය ගැටලු තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ආපහු ප්‍රශ්නය උත්තර වෙනවා. ඒක නිසා ඔය පැවිද්දට යන්නේක වගේ දෙයක්. පැවිද්දට නොගියත් සමහර වෙලාවට අපි තමන් ඉන්න ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යන්න හෝ ප්‍රදේශය මාරු කරන්න හෝ ඉන්න පුද්ගලයන්ගෙන් දුරස් වෙලා ඉන්න හෝ කල්පනා කරනකොට මෙන්න මේ කාරණේ සැලකිල්ලට ගන්න ඕන. ඇයි මම මෙයාගෙන් මෙතනින් මේ කාර්යයෙන් මේ තනතුරෙන් මේ වෘත්තියෙන් මේ රැකියාවෙන් ඇයි මං අයින් වෙන්නේ? ඒක හොඳට කල්පනා කරලා බලන්න. එහෙම බලපුවාම මේ බාහිර පුද්ගලයන්ගේ ආචාර ධර්මීය ගැටලු පදනම් කරගෙන නම් මේ අයින් වෙන්නේ, ඉවත් වෙන්නේ, බැහැර වෙන්නේ, දුරස් වෙන්නේ. එහෙමනම් ආපහු යන තැන ආචාර ධර්මීය ගැටලුවක් පැනනගුණොත් ඒ දුකම තමයි විඳින්න වෙන්නේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මේ පිළිබඳ නිරෝධයක් හොගන්නන්න. එතකොට අපේ අද මාතෘකාව යන්නේ නිරෝධ. නිරෝධය කියන්නේ නිරෝධෝ නිබ්බානං, නිරෝධයමයි නිවන. ඒකයි ඔය නිවන හඳුන්වලා තියෙන්නේ චතුසත්‍යයේදී දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා. එතකොට මේක එක්තරා විදිහක තේරුම් ගැනීම මූලික වශයෙන්ම නිරෝධයේ තියෙන්නේ ගැඹුරු තේරුම් ගැනීමක් පළමු කොට. ඊළඟට පාලනය කරගන්න පුළුවන් කොටස පාලනය කරගන්නවා. ඊට පස්සේ
ඉතිරි වෙන කොටස අපිට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඉවසා දරා ගන්නවා වගේ දේවල්. අන්නේ විදියට Nirodha ටිකක් ගැඹුරු දෙයක්. Nirodha කිව්වම අපි හුඟක් වෙලාවට හිතන්නේ කිසිම දුකක් නැති හරිම සැපක් තියෙන මේ පුදුම විදිහේ සැපක් තියෙන තැනක් කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒක අපේ ලොකු වැරදීමක්. Nirodha කියන්නේ එහෙම දෙයක් කියලා කිව්වොත් මොකද එහෙම හිතාගන්න හේතු තියෙනවා. Nirodha පැහැදිලි කරද්දී පසුගාලීනව අය කිසිම දුකක් නැති තැනක් හැටියට Nirodha දක්වලා තියෙනවා. එහෙම දෙයක් නෙවෙයි. අපි පැහැදිලිව දන්නෝ අරිහත් භාවයටපත් උනත් දුකේ එක කොටසක් තියෙනවා කියලා. දුක්ඛ දුක්ඛ සහ විපරිණාම දුක්ඛ. සංඛාර දුක්ඛ කරන්නේ නැහැ. සංඛාර දුක්ඛ කරන්නේ නැහැ. නමුත් දුක්ඛ දුක්ඛ සහ විපරිණාම දුක්ඛ දෙකට උපේක්ෂා වෙලා ඉන්නේ. ඕක තමයි බොහොම කෙටියෙන් කිව්වොත් Nirodhe ස්වභාවය. ඒකයි චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙ දුක පිළිබඳ පරිඥාණයෙන් පටන් ගන්න. දුක කියන්නේ මේකයි ඊළඟට දෙවෙනි සත්‍යයට ආවම දුකට හේතුව මේකයි. ඒක ක්‍රියේට් වෙන්නේ, ඒක නිර්මාණය වෙන්නේ, ඒක නිෂ්පාදනය වෙන්නේ, ඒක හටගන්නේ මෙහෙමයි කියලා. එතකොට එතෙන්ට ආවම දැන් සමුදයට ආපුවම පුද්ගලයාට තේරෙනවා මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. තේරෙනවා දැන් මේක එක කොටසක් තියෙනවා අපේම අවිද්‍යාව තණ්හා නිසා අපි නිර්මාණය කරගන්න දුක් කොටසක්. එතකොට ඒක අවිද්‍යාව තණ්හා දුරු කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒක දුරු කරගන්න. තව එකක් තියෙනවා දුෂ්කරතා කොටසක් ස්වභාව ධමයට අයිති. ස්වභාවික දුෂ්කරතා කියලා අපිට ඒවට කියන්න පුළුවන්. ඒ වගේ. ඉතින් මේ తত্ত্বය අවබෝධ වෙනෝ සමුදය අවබෝධ කරගත්තා. සමුදය මට්ටමට ආවා. ওই විදිහට Nirodheදී අපිට තේරෙනවා එක්තරා කොටසක් අපිට පුළුවන්කම තියෙනවා සමහන් කරගන්න අපේ පැත්තෙන් අජ්ජත් තමා තුලින්. ඊළඟට අනිත් කොටසට අපිට සාමකාමී වෙන්න වෙනවා. සහජීවනයක් හදා ගන්නවා අපි. ඇත්තටම මේ දුෂ්කරතා සමග සහජීවනයක් ඇති කරගන්න. මේ දුක්ඛ ස්වභාවයත් එක්කම ඔහොම යනවා ඉතින්. අවබෝධ කරගෙන. ඒකයි. ඉතින් ওই විදිහට මම මේ කතා කරගෙන ආවේ ප්‍රඥා ශික්ෂාවේ මූලික ප්‍රාථමික කොටස ආචාර ධර්මීය අංශයේ ගැටලුව කොහොමද අපි නිරවුල් කරගන්නේ, निराකරණය කරගන්නේ කියලා. ඒ කියන්නේ සීලමය පැත්ත. මේ විදිහට අපි ওই මූලික කොටස තේරුම් ගත්තම එතන සෑහෙන පමණ දුක්ඛ නිරෝධයක් සිද්ධ වෙනවා. ඒකයි නිරෝධෝ නිබ්බාණං කියනකොට මම හිතන්නේ මේක ගැන හුඟක් දේවල් අපි කතා කරලා තියෙනවා. සීල ශික්ෂාවක් මුලින්ම ඉදිරිපත් කරන්නේ ඒ නිසායි. නිවන් මාර්ගයේදී. ඉන් සමහරු නම් ওই සීල ශික්ෂාව ඒ තරම්ම සැලකිල්ලට ගන්න නැතුව කටයුතු කරන අවස්ථා තියෙනවා. නමුත් අපිට හොඳටම පේනවා සීල ශික්ෂාව තුලින් ওই විදිහට මේ නිරෝධයට දුක්ඛ නිරෝධයට විශාල දායකත්වයක් සපයන. දුක්ඛ සමුදය පැත්තෙන් බැලුවොත් තමයි ඒක අපිට තේරෙන්නේ. මේ දුක හටගන්නේ මොන වගේ කාරණා නිසාද කියලා හොඳට විමසලා බැලුවොත් අපිට ඇත්තටම පේනවා මේ ආචාර ධර්මීය ගැටලු තමයි බොහෝ දේවල්ට බලපාන්නේ කියලා. ඒ සමහර වෙලාවට අපි හොරකම් කරේ නැති වුණාට අනුත් මනුෂ්‍ය හොරකම් කරනවා නම් වංචා දූෂණ කරනවා නම් ඒක අපේ ජීවිතේට බලපාන. ඒකයි. අපි පරුස වචන හිස් වචන කතා කරේ නැති වුණාට අනිත් මනුස්සයා පරුස වචන හිස් වචන කතා කරනවා ඒක අපිට බලපාන. අපි මද්ද්‍රව්‍ය භාවිතා කරේ නැති වුණාට මජ්ජ පමාදතාණයට වැටෙන්නේ නැතුව හිටියට මනසීනුවණින් කටයුතු කළාට ඉතින් අපි සමග ජීවත් වෙන මනුස්සයා මදයට ප්‍රමාදයට වැටෙනවා නම් ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒක අපිට බලපාන. ඒතර ඔන්නොතෙන්දි තමයි
ආචාර ධර්මීය ගැටලුව විසඳා ගැනීමට අපි කොච්චර දුරට දක්ෂ වෙන්න ඕනද කියන කාරණේ ඉස්මතු වේ. අපි ඉදිරියට එන්නේ. ඉතින් අපි බොහෝ දෙනෙක් ඔතෙන්දී පරාද වෙනවා. පරාද වෙලා පලා යන අවස්ථා තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. එහෙම නැත්නම් තවත් නොඑක් විදිහේ ගැටලු ඉතින් තව දුක් වැඩි කර ගැනීම අපිට පේන්න තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සඳහා පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒකට හතරවෙනි ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියනවා. මේ පටිපදාව ඇතුළේ තමයි අපි ඔය කාරණේ අපිට හමු වෙන්නේ. කොහොමද මේ ගැටලුව निराකරණය කරගන්නේ? නිරෝධ කරගන්නේ. නිරෝධ වෙන්නේ කොහොමද අපි? නිරෝධ කරනවා කියන වචනේත් ඒ තරම්ම ගැලපෙන්නේ. නිරෝධ වෙනවා කිව්වොත් වඩා ගැලපෙනවා. ඒ කියන්නේ අපි මේ ස්වභාවයත් එක්ක සාමකාමී වෙනවා කියන එක. අවබෝධයටපත් වෙලා අපි මේ ස්වභාවය හසුරුවා ගන්නවා, කල්මනාකරණය කර ගන්නවා. ඉතින් අපි හසුරවනවා කියන ගමම බාහිරය ගැන අදහස එනවා අපිට. අපේ මේ වචනමාලාව නිරෝධය සම්බන්ධයෙන් නොගැලපෙන වචන තමයි අපිට හුඟක් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒකයි. එහෙම එකකුත් තියෙනවා. ඒක ඉතින් භාෂාවේ ගැටලුවකුත් තියෙනවා. නමුත් අපි භාෂාව මෙවලමක් විදිහට පාවිච්චි කරලා මේ නිරෝධ කියන ස්වභාවය තේරුම් ගන්න බලමු. නිරෝධයටපත් වෙනවා කියන සාමකාමී වෙනවා සහජීවණයට යොමු වෙනවා තමයි. නැත අපි මේක හසුරුවා ගන්නවා, පාලනය කර ගන්නවා කිව්ව ගමන්ම අර නිකන් අපි වෙනත් දෙයක් අපිට ඕන හැටියට පවත්ව ගන්න උත්සාහ කිරීමක් වගේ දෙයක් ඉස්මතු වෙලා එනවා. නිකන් අත්ගතිය, අත් සංඥාව. මං කැමති විදියට, මට ඕන විදියට, මං කැමති ආකාරයට වගේ හැඟීමකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ ආයමත් දුකට වැටීමමයි. අපි කැමති විදියට, අපිට ඕන විදියට යමක් හසුරවන්න උත්සාහ කිරීමෙන් අපි නිරෝධයේ පැත්තට නෙමෙයි යන්නේ. සමුදය පැත්තට යන්නේ. ඒ නිසා මෙතන මේ අනිත් බාහිරේ සාමකාමී කරනව නෙමෙයි. තමන් සාමකාමී වෙනවා. ඉතින් ඔන්නෝම ස්වභාවයක්. එතකොට ওই පළවෙනි පියවර මම හිතන්නේ පැහැදිලි වෙනවා. ආචාර ධර්මීය අංශය. ඒ තුල කොහොමද සාමකාමී වෙන්නේ කියලා. නිරෝධයටපත් වෙන්නේ කියලා. හරිම අමාරු වැඩක්, දුෂ්කර වැඩක්. ඔතෙන්දී අපේ මානසික ගැටලුවකුත් අපිට පැන නගිනවා. දැන් තමන් ආචාර ධර්මීයන්සෙන් නිවැරදි වීගෙන යනවනේ. මහත් වූ උත්සාහයකින්, මහත් කැපවීමකින්, අවංකභාවයකින් තමන් සිල්වත් වෙනවා. තමන් අපි වැරදි අයහපත් දේවල් කිරීමෙන් මිදෙනවා. එතකොට දැන් අපේ දුරාචාරී භාවයෙන් ඇති වුණු ගැටලුව අපි निराකරණය කරගෙන තියෙන්නේ. ඊළඟට විඳින්නේ අපේ දුරාචාර භාවය නිසා, දුෂ්චරිත නිසා විඳින විඳවිලි නෙවෙයි. අනිත් අයගේ දුරාචාර දුෂ්චරිත නිසා විඳින විඳවිලි. දුක් කියලා අපි කියමු ඒකට. ඔන්න ඔතෙන්දී අපිට මානසික ගැටලුවක් පැන නගනවා. මම නොකරන වරදකින් ඇයි මම දුක් විඳින්නේ? මේ වෙනත් අය කරන කියන දේවල් වලින් මම දුක් විඳිය යුතුද? මේ දුෂ්කරතා මගේ වැරද්දකින් නෙමෙයි වෙන්නේ. අනිත් අයගේ ප්‍රශ්න ගැටලු නිසායි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඔතෙන්ට ආවම ඔන්න ආයෙසරයක් අපි තව අර්බුදයකට මුහුණ දෙනවා. ඔතෙන්දී තමයි අපි හුඟක් ප්‍රඥාවන්ත විය යුතු වෙන්නේ. මේ ස්වභාවය ගැඹුරින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙන්නේ ඔන්න ඔතෙන්දී තමයි. ඉතින් මොකද කරන්නේ? තේරුම් ගන්නම ඕන, ඉවසන්නම ඕන. ඒකයි තියෙන්නේ. අනිත් පුද්ගලයා 100% නිවැරදි කරන්න අපිට බෑ. අපිට මේ බුදුහාමුදුරන්ටවත් බෑ.
මොකද නිතරම අපිට පුළුවන්කම තියෙන්නේ මේ සදාචාර සම්පන්න භාවයේ දුරාචාර සම්පන්න භාවයේ ආනිසංස ආදීනව දෙක පෙන්වලා දෙන්න විතරයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා රටක හැම රටකම සිවිල් නීතියක් තියෙනවා. ඒ සිවිල් නීතිය කියන එක පැන නැගිලා තියෙන්නේ කොහොමද? දැන් ওই පිළිබඳව ලෝකයේ මුලින්ම සිවිල් නීතිය පැන නැගුණ කොහොමද කියන එක ගැන අදහසක් ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවානේ දීඝනිකායේ. එතකොට එතෙන්දි පෙන්නනවා එතෙන්දි නිකන් ඒක සංකල්පයක් විදිහට තියෙන එක. මුලින්ම මේ හැමදෙනාම තියෙන දේවල් සාමකාමීව ඒ කියන්නේ සහයෝගයෙන් බෙදා හදාගෙන වැඩ කටයුතු කළා කියලා. ඒක සාමාන්‍යයෙන් මුල්ම අයගේ හිතවල එහෙම මොකද ගැටලුවක් තිබ්බේ නැහැ. සම්පත් තිබුණ අවශ්‍ය තරම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සම්පත් තිබුණා. ජනගහනයේ සීමිතයි. එතකොට ජනගහනයේ සීමිතයිනේ. අර ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු පිරිසක් බොහෝම සීමිත ජනගහනයක් සම්පත් ඒ අයගේ පරිභෝජනයට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා කියලා. සබදාහමෙන් ඒවා නිර්මාණය කරලා දීලා තිබුණා. ඒ සම්පත් නිපදවන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ කියලා. ওই විදිහේ කාරණා ටිකක් අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි කල්යනකොට ප්‍රශ්න කියන්නේ අපි හිතමු ඒක විපරිණාම ධර්මයේ කියලා. එක්තරා ධර්මතා දෙකක් ඉස්මතු වුණා. එකක් තමයි ජනගහනය වැඩි වුණා. අනිත් පැත්තෙන් සම්පත් සීමිත වුණා. ඔන්න එතෙන්දී පැවැත්ම පිළිබඳ අර්බුදය ආවා. ජනගහනය වැඩි වෙනකොට සම්පත් සීමිත වෙනකොට පැවැත්ම පිළිබඳ ගැටලුව ඉස්මතු වෙනවා. දැන් කොහොමද මේක කරගන්නේ? එක් පැත්තකින් අවශ්‍ය කරන සම්පත් නිෂ්පාදනය කරන්න වෙනවා. ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් ඔය ටික වෙන දෙයක් නෙමෙයි. සබදාහමෙන් දීලා තිබුණු ටික දැන් මදි. මොකද ජනගහනය ඊට වැඩි වෙලා. දැන් උන්නතෙන්දි තමයි ආචාර ධර්මීය ගැටලුව පළමු වතාවට ඉස්මතු වුණා කියලා පෙන්නනවා. මොකද්ද උනේ? සම්පත් සීමිත නිසා අනිත් පුද්ගලයාගේ සම්පත් කොටස බලෙන් හෝ හොරෙන් ගත්තා. ඒකයි තියුනේ. ඉතින් ඕක අදින්නා දාණය සිද්ධ වුණා කියලා තමයි ඒ අනුව මුලින්ම පේන්නේ. ඉතින් මොකද කරන්නේ? දැන් ඔන්න සිවිල් නීතිය පැන නැගුණා. දැන් මේ සීමිත සම්පත් ජනගහනය අතර බෙදා හදා දීම සඳහා වැඩපිළිවෙලක්. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. වැඩපිළිවෙලට තමයි සිවිල් නීතිය කියලා කියන්නේ. ඉතින් ඒ සම්බන්ධ ගැටලු निराකරණය කරගන්න. දැන් ඒක ඉබේ වෙන්නේ නැහැනේ. ඒකට පුද්ගලයෙකුත් ඉදිරිපත් කරගත්ත. එයා තමයි රාජා. නැත්තම් මහා සම්මත කියලා ඒක සඳහන් කරලා තියෙන්නේ. හැම දෙනාගේම කැමැත්තෙන් එක පුද්ගලයෙක් පත් කරා ඔයා මේ ගැටලු ටික निराකරණය කරලා දෙන්න හැමෝටම කියලා. ඉතින් ඒ පුද්ගලයාටත් අවශ්‍ය වෙනවා ඒකට අදාළ ව්‍යවස්ථා මාලාවක්. මේ ගැටලු निराකරණය කරන්න. ඉතින් ඒක තමයි සිවිල් නීතිය කියලා. ඒ වගේ සිවිල් නීතියේ පැන නැගීම. සිවිල් නීතිය පැන නැගීමට හේතු වෙච්ච ආකාරය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්කම තියෙන ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන කතන්දරය. ඒකයි. ඉතින් අපි දැනට ලෝකයේ අපේ විඳින දුක්ඛ දෝමනස්ස සාතිශය බහුතරයක් ආචාර ධර්මීය ගැටලු නිසා ඇති වෙලා තියෙන දේ. ඒක නිසා බුදුදහම යෝජනා කරනවා ආචාර ධර්මීය පක්ෂය පුළුවන් තරම් වැඩි දියුණු කරන්න. සීලය. ඒක සීලේ ආනිසංස අවශ්‍යතාවය උමනාව හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන අවංක වෙලා පෞද්ගලිකවත් පොදුවේ අවංක භාවයේ තුල ඉඳගෙන කටයුතු කිරීම තුළින් ආචාර ධර්මීය ගැටලු නිසා ඇතිවෙන දුක්ඛ දෝමනස්ස निराකරණය කරගන්න, නිරෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය කාරණේ තමයි ප්‍රඥා ශික්ෂාවේදී අපිට මුලටම හමු වෙන්නේ. ඔය ගැටලුව निराකරණය කර ගැනීමත් අපි හිතන තරම්
පහසු නැහැ. ලෝකේ මිනිස්සු සිවිල් නීති පද්ධති හදලා ඇති දහස් ගාණක්. මේවා හදලා තියෙන්නේ කාටද? සතුන්ටද? ගහකොළටද? නැහැ. මිනිස්සුන්ට හදලා තියෙන්නේ. හැම රටකම සිවිල් නීති පද්ධතියක්. හැබැයි මේ සිවිල් නීතිය නැත්නම් ආචාර ධර්මීය කාරණා අනුගමනය කරන ප්‍රමාණය කොහෙවත් 100%ක් නැහැ. කෙරෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත తත්ත්වය. එහෙම තැනක් ලෝකයේ මේ මනුෂ්‍ය ලෝකේ නම් කොහෙවත් නැහැ. කොහෙවත් ඇති වෙන්නෙත් නැහැ මේක. අපි එහෙම ඇති වෙනවයි කියලා බලාපොරොත්තු වුණොත් ඒක හරි මෝඩකම. සාපේක්ෂව සිවිල් නීතිය නැත්නම් අපි ඕකට දැන් සීලේ පැත්තෙන් ගිහිල්ලා කියන්නේ ආභිසමාචාරිකා ශික්ෂා කියලානේ. ආභිසමාචාරික ශික්ෂා කියලානේ. ආභිසමාචාරික ශික්ෂා 100%ක් අනුගමනය කරන සමාජයක් කොහෙවත් බිහි වෙන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ඒවා අපේ මනස්වල තියෙන මනෝ සංකාර විතරයි. මනසින් අපි හදාගත්ත දෙයක් එහෙම තියෙන්න පුළුවන්. හීන ලෝකවල එහෙම වෙන්න පුළුවන්. අපි මනසින් මවාගත්ත තැනක වෙන්න පුළුවන් එහෙම වෙන්නේ. ඒක නිසා කොහෙවත් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි බලාපොරොත්තු වෙන්න බැරි? ඇයි බලාපොරොත්තු වෙන්න බැරි? බලාපොරොත්තු වෙන්න බෑ අපිට තණ්හා අවිද්‍යාව තියෙනකම්. අවිද්‍යාව තණ්හා දෙක තියෙනකම් ආචාර ධර්මීය විසමතා සම කරන්න බෑ. එහෙම නැත්නම් ආචාර ධර්මීය ගැටලු 100% අයින් කරන්න බෑ. හේතුව අරකයි. අවිද්‍යාව සහ තණ්හා දෙක. ඉතින් ওই දෙක තියෙනකම් දුස්සීලකම එහෙම නැත්නම් ආචාර ධර්මීය ගැටලු කියන ඒවා නීති රීති සම්මුති ව්‍යවස්ථා කඩකිරීම පැහැදිලිවම තියෙනවා. ඒකයි. ඉතින් මොකද්ද විසඳුම? මොකද්ද විසඳුම? අරක තමයි අපේ පැත්තෙන් ආචාර ධර්මීය අංශය කියන්නේ තමන්ගේ පැත්තෙන් ආචාර ධර්මීය ගැටලු ඇති කරගන්න නැතුව තමන් සිල්වත් වෙන්න. ඊළඟට අනිකාගෙන් සිල්වත්කම බලාපොරොත්තු නොවි ඉන්නවා. අපේක්ෂා නොකර ඉන්නවා. ඊළඟට අනිකාගේ දුසිල්වත්කම නැත්නම් ආචාර ධර්මීය දෝෂයට උපේක්ෂා වෙනවා. ඕක තමයි විසඳුම. බුදුදහමේ ඉදිරිපත් කරන්නේ. ඔන්න ඔතෙන්ට එන එකට තමයි අපි කියන්නේ නිරෝධෝ කියලා. නිරෝධය කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ තුන්වෙනි ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. කොහොමද මේ දුෂ්කරතාවය සමහන් කරගන්නේ? දුෂ්කරතාව සමග සහජීවණයටපත් වෙන්නේ. දුෂ්කරතාවයේ සමග සාමකාමී වෙන්නේ. ඇත්තටම නිරෝධෝ කියලා කියන්නේ එහෙම එකක්. දුක සමග සහජීවණයටපත් වීම. දුක සමග සාමකාමී වීම. එහෙම දෙයක්. දුක නැති තැනක් නෙවෙයි. දුක නැති තැනක් කියලා අර්ථකථනය කරොත් ඉතින් ආපහු නිවන ගැටලුවක් බවට පත් වෙනවා. ආපහු නිවන දුකක් වෙනවා. අයි අපි අපේක්ෂා කරන්නේ දුක නැති තැනක්. කිසිදු දුෂ්කරතාවයක් නැති තැනක් අපේක්ෂා කරන්නේ. එහෙම එකක් නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. ඒක මරණින් පස්සේ පුද්ගලයා නැවත නූපදීම නිසා සිද්ධ වෙන දෙයක් හැටියට අපිට පැත්තකින් තියන්න පුළුවන්. එහෙත් බුදුරජාණන් වහන්සේ නිවන කතා කරලා තියෙන්නේ මරණයෙන් පස්සේ එකක් හැටියට නෙවෙයි. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඔය බලන්න ඔය වාක්‍යෙ. දිත්ත ධම්මේ කියන්නේ මේ ජීවිතේ. මේ ජීවිතේදීම අභිඤ්ඤා සච්චිකත්වා ගැඹුරින් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඒක සාක්ෂාත් කරගන්නවා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතේ තුලට අරගෙන උපසම්පජ්ජ විහෙරති. ඒ ස්වභාවයට පැමිණ වාසය කිරීම. විහෙරති. වාසය කිරීම. එහෙනම් පේන මේක මේ නිබ්බාන නිවීම සැනසීම මරණයෙන් එහා පැත්තේ වැඩක් හැටියට බුදුදහමේ කියන්නේත් නැහැ. බුදුදහමේ එවැනි බුද්ධ දේශනාවල එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. එහෙනම් මේ ජීවිතය අපි මේ ගත කරන ජීවිතය තුල තමයි අපි නිවීම සැනසීම ඇති කරගන්නේ. එතකොට නිවීම සැනසීම නිබ්බාන කියන්නේ කිසිම දුකක් නැති තැනක් හැටියට තමයි මොකක් අය හිතලා තියෙන්නේ.
ඒක නිවන පිළිබඳව වැරදි අර්ථකථනය. ඉතින් අපි කොහොමයි මේක තේරුම් ගත යුත්තේ? තේරුම් ගන්න විතරක් අපිට මදි. අපි නිවෙන්න ඕන, අපි සැනසෙන්න ඕන. ඒක සාක්ෂාත් කරගත යුතුයි කියලා නේ කියන්නේ. නිරෝධ සත්‍ය ගැන කියනකොට දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං සාක්ෂාත් කරගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේම කොටසක්. ඒ ජීවිතයේ ඒක බවට පත් කරගන්නවා කියන එක සාක්ෂාත් කරගන්නවා කියලා කියනවා. නිරෝධය. ඉතින් මේ සාක්ෂාත් කරගන්න නම් මේ පිළිබඳව පරිඥානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවකින් කරන්නේ මේ ස්වභාවය ගැඹුරින්ම තේරුම් ගැනීම. ඒකයි. ඉතින් අපේ ගාක් වෙලාවට අපේ තියෙන ඔය අපිට නිවන සාක්ෂාත් කරන්න බැරි වෙලා තියෙන හේතුවත් ඔතනම තියෙනවා. එකක් තමයි අපි අපේ පැත්තෙන් මේ ආචාර ධර්මීය ගැටලුව අවංකව උපරිමෙන් පවත්වාගෙන යන්නේ, ඒක निराකරණය කරගන්න සමහර වෙලාවට උත්සාහ කරන්නේ නැහැ. අපේ පැත්තේ සීලමය දෝෂ තියා ගන්නවා. එතකොට එතනින් ක්‍රියේට් වෙන, එතනින් නිර්මාණය වෙන, එතනින් සමුදය වෙන දුක්ඛ දෝමනස්ස ටිකක් නිරන්තරයෙන් එනවා. ඕකටයි බුදුරජාණන් වහන්සේ අන්තෝ ජටා කිව්වේ. ඇතුලේ ගැටලුව, අභ්‍යන්තර ගැටලුව. අන්තෝ අජ්ජත් කියන වචන තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. අන්තෝ ජටා. ඉතින් ඒක නිතරම යනවා. දිගින් දිගටම යනවා. එතකොට ඉතින් ඒක නිවීම සැනසීම සාක්ෂාත් කරන්න බැරි වෙනවා. දෙවෙනි කොටස තමයි අපි කිව්වේ බහිද්දා. බහි ජටා. ඉතින් බාහිරෙන් අපි අපේක්ෂා කරන්න පටන් ගන්නවා. අනිත් පුද්ගලයාගෙන් යහපත් බවක් අපේක්ෂා කරනවා. ඕක පුද්ගලයාගෙන් එහාට ගිහිල්ලා පරිසරයෙන් සබාදහමිනුත් සමහරට ඕක අපේක්ෂා කරන්න පටන් ගන්නවා. පරිසරය, සබාදහම, කාලගුණ, දේශගුණ තත්වයන් මෙසේ විය යුතුයි කියලා. ඉතින් එහෙම අපිට ඕන අපි කැමති ආකාරයට පවත්ව ගන්න බෑ කියන එක තමයි අනත්තතාව කියලා දෙකකින් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ නිවීම සැනසීම පිණිස අනත්තතාව තේරුම් ගැනීම ගොඩාක් උපකාරී වෙනවා. ඔන්න ඔතෙන්දි තමයි අපි අර ආචාර ධර්මීය අංශය පහු කළා. ඒ කියන්නේ පඤ්ඤා පහු කරලා අභිඥා වලට යන්න සිද්ධ වෙන්නේ. ඒ අභිඥා මට්ටමේදී තෝරලා දෙන්නේ ආචාර ධර්මීය ගැටලු නෙමෙයි. ආචාර ධර්මීය ගැටලු නෙමෙයි. ඊට වඩා ගැඹුරු විශ්ව ධර්මතා ටිකක් තේරුම් කරන්නේ අභිඥා මට්ටමේ. ඔය අනිච්චතාව, අනත්තතාව, විපරිණාමතාව, සමුදය වයතාව, පටිච්ච සමුප්පන්නතාව වෙනි කාරණා තමයි පෙන්වුම් කරන්නේ. මොකද ආචාර ධර්මීය අංශය අපි සාර්ථක කරගත්තත් ඒත් මේ ගැටලු ප්‍රශ්න ටිකක් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන්නේ අර විශ්ව ආචාර ධර්ම තේරුම් නොගැනීම සහ විශ්ව ධර්මතා සමග සමපාත වෙන්න බැරි වීම. විශ්ව ධර්මතා එක්ක සාමකාමී වෙන්න ඕන, සහජීවණයට වැටෙන්න ඕන. ඒක බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා තතතා කියලා. තතතා. එහෙම නැත්නම් අනිශ්චිතෝ විහෙරති. ওই වගේ වචන අපිට හමු වෙනවා. තතතා, අනිශ්චිතෝ විහෙරති වගේ වචන. ඉතින් තතතාවටපත් වෙන්න නම් තතතාව තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ විශ්වයේ ස්වභාවය අවබෝධ කරගන්න. තවත් ඕක අපි සංක්ෂිප්ත කරලා කියන අවස්ථා තියෙනවා. නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්නවා කියලා අපි කියන්නේ සමහර වෙලාවට. හැම දෙයක්ම අපි නාම ධර්ම රූප ධර්ම හැටියට තේරුම් කරගන්නවා, අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා. පුද්ගලත්වයේ ටිකක් පැත්තකින් තියෙනවා. මොකද අපි ඔය දුක නිර්මාණය වෙන්නේ තවත් වාක් හේතුවක් වෙනවා මේ පුද්ගලත්වයේ කියන එක. පුද්ගල ස්වභාවයෙන් ගැනීම. සත්ව පුද්ගල ස්වභාවයෙන් ගන්නකොටම එතනත් ගැටලුවක් මතුවෙනවා.
ඒකයි තියෙන්නේ. සත්පුද්ගල සත්වේක් පුද්ගලයෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ නාම රූප ධර්ම ටිකක්. උර නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. නමුත් අපි මේ ක්‍රියාකාරීත්වයට සත්වය පුද්ගලයෝ කියලා නම් දීලා තියෙනවා. වටිනාකම් දීලා තියෙනවා. ඒවට නමින් විතරක් නතර වෙන්නේ නැහැ. වටිනාකමකුත් දීලා තියෙනවා. එතකොට මේ නම සහ වටිනාකමේ අපි ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න පටන් ගන්නවා. ආපහු අන්නර සංකාර දුක්ඛය අපි හදාගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එතෙන්දී අපිට පෙන්නලා දීලා තියෙනවා මේ ඊට වැඩිය ගැඹුරින් මේක දකින්න. සත්වේක් පුද්ගලයෙක් හැටියට අපි කිව්වත් අපි එහෙම ආමන්ත්‍රණය කරනවා. මෙයා ස්වාමි පුරුෂයා භාර්යාව මේම අපේ දරුවෝ අම්මා තාත්තා ඥාතිය හිතවතා අසල්වාසියා සේවා ස්ථානයකට වැඩ කරන කෙනා ඔය ආදී වශයෙන් අපි එහෙම හඳුන්වනවා. හඳුන්වුවාට අපි ගැඹුරින් තේරුම් ගන්නවා මේ කොයි විදියට නාමකරණය කරත් කොයි විදියට හැඳින්නුවත් කොයි ආකාරයේ වටිනාකමක් දුන්නත් එතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම කියලා. මොකද රූප ධර්ම පැත්තෙන් ගිහිල්ලා බලපුවම සම්පූර්ණ අනිත්‍ය අනාත්ම ඔය විපරිණාමයටපත් වෙන ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් සම්පූර්ණම අනත්ත් තත්වයේ පවතිනවා කියලා අපිට පේනවා. ඔය බුදුරජාණන් වහන්සේ පංචවග්ගීය භික්ෂූන්ට ධර්ම දේශනා කළා. අන්තිමට ඔය සමස්තය හකොලවලා සමස්තය සාරාංශ කරලා දැක්වේ අනත්ත් ලක්ෂණය පෙන්වීමෙන්. අනත්ත් ලක්ෂණය අවබෝධ කර ගැනීම. එතෙන්දි කියනවා ඒගොල්ලන්ගේ ප්‍රඥාව සම්පූර්ණ වුණා කියලා කියනවා. සමස්තය බලපුවහම අනත්ත් පාලනයෙන් තොර බව. ඉතින් ওই විදිහට නිරෝධයේදී දෙවනි පියවරට ඇවිල්ලා බලපුවම අපිට පේනවා මේ සබහාදහම සමග සාමකාමී වීම. සබහාදහම සමග සහජීවණයට පත්වීම කියන දේ. ඒ කියන්නේ අනිත්‍යතාවය සමග අපි සාමකාමී වෙනවා සහජීවණයට වැටෙනවා. ඒ කියන්නේ අනිත්‍යතාවය පිළිගන්නවා අනිත්‍යතාවයත් එක්කම පවතිනවා. ඔය අභිඥා මට්ටමට ආපුවම තියෙන්නේ ඔන්න ඔහොම දෙයක්. ඔය වගේ කාරණයක් තියෙනවා. ඊළඟට විපරිණාමය අපි පිළිගන්නවා විපරිණාමයේ සමග සාමකාමී වෙනවා. විපරිණාම ධර්මයේ එක්ක සහජීවණයට අපිපත් වෙනවා. එතෙන්දී අර සත්‍ය පුද්ගලයා එක්ක අපේ තිබුණු ගනුදෙනුව දැන් අතහැරිලා ධර්මතා එක්ක කරන ගනුදෙනුවකට වැටෙනවා. එතෙන්ට එන එක හරි අමාරු වැඩක්. අපි ගනුදෙනු කරන්නේ සත්‍ය පුද්ගලයෙක් එක්කනේ. සත්‍ය පුද්ගල සංඥාවෙන් සත්‍ය පුද්ගලයෙක් තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. අපිට පුරුදු එහෙමයි. ලෝකේ විවහාර වෙන්නෙත් එහෙමයි. කටයුතු කරන්නෙත් එහෙමයි. හැම තැනම සකස් වෙලා තියෙන්නේ සත්ව පුද්ගල ස්වභාවය පිළි අරගෙන ඊට අදාළ වෙන විදිහට තමයි මේ ගනුදෙනු රටාව සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගනුදෙනු රටාවට අපි හුරු වෙලා තියෙනවා. සත්පුද්ගල ස්වභාවය අත්හැරලා ධර්මතා සමග ගනුදෙනුවකට යන්න අපිට ටිකක් අමාරුයි නේ. දුෂ්කරයි. හැබැයි මේ නිවනේදී නිවන් මාර්ගයේදී නිරෝධයේදී විශේෂයෙන්ම නිරෝධයේදී ඉතින්ට ආයුතු වෙනවා එන්න සිද්ධ වෙනවා. එහෙනම් දැන් මේ මට්ටමේදී අභිඥා මට්ටම කියලා අපි ඔකට කියන්නේ අභිඥා මට්ටමේදී අපේ ගනුදෙනුව යන්නේ ධර්මතා එක්ක. එක් පැත්තකින් ධර්මතා තේරුම් ගැනීම ධර්මතා පිළිගැනීම ධර්මතා සමග සහජීවණයටපත් වීම. අනිත්‍යතාව තේරුම් ගන්නවා අනිත්‍යතාව පිළිගන්නවා අනිත්‍යතාව සමග සහජීවණයටපත් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යතාවත් එක්ක මං ජීවත් වෙනවා. ඔය ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි අනිත්‍යතාවයේ ලක්ෂණය. ඉතින් මම ඒක දැන් තේරුම් අරන් ඉන්නේ පිළි අරගෙන ඉන්නේ. පිළි අරගෙන ඉන්න මම කොයි දේ වුණත් කොයි පුද්ගලයා වුණත් කොයි ස්වභාවය වුණත්
කොයි මොහොතේ කොයි තත්වයට වෙනස් වුණත් ඒකත් එක්ක කටයුතු කරනවා සහජීවනේ. සාමකාමී බව. සම්ප්‍රදායික පාලි වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් උපේක්ඛා. උපේක්ෂාව. එහෙම නැත්නම් අනිශ්චිත. තතතා. මොනෝක තමයි ස්වභාවය. ඔය වචන පස්සේ එච්චරම යන්න එපා. දැන් පුළුවන් අනිච්චතාව සමග සාමකාමී සහජීවනයකටපත් වෙන්න පුළුවන්. දැන් අපි වෙනස් වීම තේරුම් අරන් ඉන්න, වෙනස් වීම බාර ගන්නවා, වෙනස් වීමත් එක්ක ජීවත් වෙනවා. හොඳ නිරෝධී ස්වභාවය. ඊළඟට විපරිණාමය. පරිණාමයේ ස්වභාවය දැන් අපි දන්නවනේ. ඒක ටික ටික වෙනස් වීගෙන යනවා. එතකොට දැන් ඒක අපි පිළිගන්නවානේ. තේරුම් අරන් ඉන්නේ විපරිණාමයේ ධර්මතාවයක් කියලා තේරුම් අරන් ඉන්නේ. ධම්මෝ කිව්වම ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සබදාහ. විපරිණාම ධම්මෝ. අනිච්චතා අනිච්ච ධම්මෝ. විපරිණාමතා විපරිණාම ධම්මෝ. ඒක ධර්මතාවයක් හැටියට දැන් තේරුම් අරන් තියෙනවා. ඒ වගේම දැන් පිළිගන්නවා. පිළිගන්න සූදානම්, බාර ගන්න සූදානම්. විපරිණාමය. දැන් විපරිණාමය වෙනවනේ. දැන් ඒකත් එක්ක සහජීවනයේට වැටෙනවා අපි. සාමකාමී. මානසින් අපි සාමකාමී, දීපෑත්මෙන් සහජීවනයේ. එහෙමයි. කය මනස දෙකෙන්ම මේකත් එක්ක ඉන්නවා. මනසින් මේක පිළිගන්නවා මේ ධර්මතාවය. අපේ ජීවන චර්යාව ඇතුලේ අපි මේ ධර්මතාවත් එක්ක කටයුතු කරනවා. මේ ස්වභාවය. ඉතින් ඔය මිනිස්සු ලෝකයේ ඔය සහජීවනය, සාමකාමී බව කියන ඒවා ගැන හරියට කතා කරනවා. එහෙම දේවල් ගැන කතා කරනවා. නමුත් බුදුදහමේ සහජීවනයේ සාමකාමී බව කියන එක ඊට වඩා ගැඹුරක් තියෙනවා. සබදාහමේ ස්වභාවයේ තේරුම් අරගෙන, සබදාහමේ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ ස්වභාවයේ සමග සාමකාමී සහජීවනයකටපත් වීම බුදුදහමේ අදහස් කරන්නේ. එතන නිවීමක්, එතන සැනසීමක් තියෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට විපරිණාමතාව. ඊළඟට සමුදය වය. සමුදය කියන්නේ හට ගැනීම, වය කියන්නේ නිමාවය. සමුදය වයතාව. ඒකත් සබදාහමට අයිති දෙයක් හැටියට අපි තේරුම් ගන්න. යමක් හටගන්න හේතු යෙදුනම් ඔන්න එතෙන්ට හේතුඵල ධර්මතාවයත් සම්බන්ධ වෙනවා. යමක් හට ගැනීමට අදාළ හේතු යෙදුනම හටගන්න. ඒ වගේම එය නිමා වීමට හේතු යෙදුනම නිමා වෙනවා. ඒක අපි ඔබ අවබෝධ කරගෙන ඉන්නේ. ඒ ඔහොම අවබෝධ කරගෙන ඉන්නවා අපි ඔය ධර්මතාවයේ පිළිගන්නවා. දැන් ඔය අතරේ සමහර දේවල් හට ගන්නවා. ඔන්න අපි හට ගැනීමට සාමකාමී සහජීවනේ. මේ හටගන්නේ සමහරට අපි කැමති දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. මේ සමුදේ වෙන්නේ, මේ හටගන්නේ, මේ උත්පාද වෙන්නේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක ධර්මතාවයක්. මේකත් එක්ක සාමකාමී සහජීවනයකින් ඉන්න පුළුවන්, පවතින්න පුළුවන්. ඒකයි. ඊළඟට සමුදය වුණේක, උත්පාද වුණේක, හටගත්ත දේ පවතිනවා ටික කාලයක්. ඔය පවතිනවා කියන දේ සමහරු පිළිගන්නේ නැහැ. පැවැත්මක් නැහැ. ඉපදීමයි නිමා වීමයි තියෙන්නේ කියලා. හට ගැනීමක් නිමාවක් ඒක නෑ. ඔය අතර පැවැත්මක් තියෙනවා. පැහැදිලිවම. දැන් අපි මිනිස්සු හැටියට ඉපදිලා කොච්චර කාලයක් පවතිනවද? කාලමානෙන් අපි මනලා ගත්තොත් එහෙම පවතිනවා ටික කාලයක්. ඒකට ස්ථිරවම කාල පරිච්ඡේදයක් නැහැ. නමුත් උපන් මිනිස්සෙක් යම් කාලයක් පවතිනවා. ජීවත් වෙනවා කියලා අපි ඔබට කියන්නේ. පවතිනවා කියන වචනේ සත්වයන්ට ප්‍රාණයක් සහිත අයට පාවිච්චි කරන්නේ ජීවත් වෙනවා කියලා. ඒ හැම දෙයකම මේ හට ගැනීමේ සිට නිමාව දක්වා අතර යම් කාලපරාසයක් පවතී. පැවැත්ම කියන එක ධර්මතාවයක්.
ඉතින් ඒක ඇත්තටම මේ කොච්චර කාලයක් පවතිනවද? පැවතිය යුතුද? ඒකේ කාල නිර්ණය වගේ දේවල් එක්ක අපි ටිකක් පටලැවෙනවා සමහර වෙලාවට. අපි ඔන්න මේක මෙච්චර කාලයක් පවතින්න ඕන කියලා සමහර ඒවායේ පැවැත්ම අපි දික් කරගන්න බලනවා. එහෙම නැත්නම් සමහර ඒවා පැවැත්ම කොට කරන්න උත්සාහ කරනවා. මේක පවතින්න බෑ. මේක නිමා වෙන්න ඕන. මේක අවසන් වෙන්න ඕන, කෙලවර වෙන්න ඕන කියලා එහි පැවැත්ම අවසන් කරන්න නැත්නම් කාලය කොට කරන්න අපි උත්සාහ කරනවා. ඔන්න පැවැත්මත් එක්ක යන අරගලේ. කොහොම එකක් තියෙනවා. සමහර දේවල් වල පැවැත්ම දික් කරන්න උත්සාහ කරනවා. සමහර දේවල් වල පැවැත්ම කොට කරන්න උත්සාහ කරනවා. එතකොටමත් අපි අර පැවැත්ම කියන ධර්මතාවයත් එක්ක සාමකාමී වෙලා නැහැ. සහජීවණයට වැටිලා නැහැ අපි. ඒකයි. ඉතින් අපි සමහර දේවල් වල පැවැත්ම දිගු කල් වෙන්න පුළුවන්. සමහරට අපි උපදින කොටත් ඒවා තිබුණා. අපේ මුළු ජීවිත කාලයේත් ඒක තිබුණා. ඉන් පස්සෙත් තියෙනවා. ඒක නිසා ඒවයි කොච්චර කාලයක් පවතිනවද කියලා අපිට කියන්නත් බෑ. දැනගන්න ඕනෙත් නෑ. අපි මේ පවතින දේ සමග සහ ජීවනයේට සාමකාමී බවට, අනිශ්චිත බවට, උපේක්ෂාවට පත් වෙනවා අපි. ඒ විදිහට. ඉතින් ඔන්න ඔය පැවැත්ම හට ගැනීම එක්ක අපි සාමකාමී සහජීවනයේ හට ගැනීම ගැන අපි උපේක්ෂයි. පැවැත්ම ගැනත් අපි උපේක්ෂයි. ඊළඟට එන්නේ නැවැත්ම. වය. උපාද වය, සමුදය වය. නැවැත්ම නැත්තම් නිමාව අවසන් වීම කියලා අපි ඔකට කියන්න පුළුවන්. දැන් ඒකත් අපි තේරුම් අරන් ඉන්නේ. uppajjitva niruජ්ජಂತಿ කියලා. නිරුජ්ජති කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා අපි. වය තමයි හුඟක්ම ගැලපෙන වචනේ. වය ධම්ම. උපාද වය ධම්මිනෝ. එතකොට අපි දැන් වය තේරුම් අරන් තියෙන්නේ, අවබෝධ කරගෙන තියෙන්නේ. වය පිළිගන්නවා. ඊට පස්සේ වයත් එක්ක අපි සාමකාමී සහජීවනයකට පත් වෙනවා. ඒක තමයි නිරෝධයටපත් වෙනවා කියලා කියන්නේ. නිරෝධ වෙනවා කියලා කියන්නේ. නිවීමට සැනසීමට යනවා කියලා කියන්නේ. වය. ඔය වයයේ තියෙනවා සමහර වෙලාවට අපි කැමති දේ වෙන්නේ මේ නිමා වෙන්නේ අපි කැමති ඒක නිමා වෙනවට, අවසන් වෙනවට, කෙලවර වෙනවට. සමහර වෙලාවට මේ නිමා වෙන්නේ, අවසන් වෙන්නේ, කෙලවර වෙන්නේ අපි අකමැති දෙයක්. එතකොට ඒකත් ධර්මතාවයක් හැටියටයි අපි බාරගන්නේ. අපි කැමති වීම, කැමති දේ නිමා වීම. අපි අකමැති වීම, අකමැති දේ නිමා වීම. එතකොට නිමා වීම කියන එක අපේ කැමැත්ත අකමැත්ත මත ඒක අදාළ වෙන්නේ නැහැ. වය ධර්මයට. සමුදය ධර්මයට වගේම වය ධර්මයට අපේ කැමැත්ත අකමැත්ත අදාළ වෙන්නේ. අපි කැමති වුණත් කැමති දේත් වය වෙනවා. අපි අකමැති වුණත් වය වෙනවා. ඒකයි ස්වභාවය. ඔය සමුදය වය ඔය දෙක අතරේ මේ පැවැත්මක් කියලා එකක් මම කතා කරා. ඉතින් ඒක මම නම් පිළිගන්නවා පැවැත්ම කියන එක. සමහර අයත් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ආරම්භයේ පැවැත්ම නැවැත්ම ධර්මතාව. ස්වභාවයට අයිති දෙයක්. ස්වභාවික දෙයක්. අපි ඒකත් එක්ක ওই විදිහට යනවා. විදිහට අනිත්‍යතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා. අනිත්‍ය, විපරිණාම, සමුදය වය සිද්ධ වෙන්නේ ඊට අදාළ හේතු යෙදුණා. හේතු යෙදුණා. සහේතුකව වෙනවා කියලා අපි ඕකට කියනවා. සහේතුකව. මේ සහේතු සප්‍රත්‍ය ස්වභාවය. හේතු ඇතිව ප්‍රත්‍ය ඇතුව හටගන්න, පවතින, නිමා වෙන ස්වභාවය. විපරිණාමය වෙන ස්වභාවය. අනිත්‍ය වෙන ස්වභාවය. ඒ කියන්නේ සහේතු සප්‍රත්‍ය ස්වභාවය. හේතු ප්‍රත්‍ය. අපි දැන් තේරුම් අරන් ඉන්නේ වගේම අපි පිළිගන්නවා. ඒ හේතු ප්‍රත්‍ය.
එක්ක සාමකාමී වෙනවා. සහජීවණයට වැටෙනවා. එතකොට මේ ධර්මතාවයේ එක්කයි අපි සාමකාමී වෙන්නේ සහජීවණයට. ඔතෙන්දී හැබැයි සමහර හේතු සමහර ප්‍රත්‍ය අපි වෙනස් කිරීමුත් කරනවා. එහෙමත් කරනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි. හේතුව වෙනස් කිරීමෙන් ඵලය වෙනස් කරගන්නවා. එහෙම දෙයක්ත් තියෙනවා. නමුත් මේ පැත්ත නෙවෙයි අපි කතා කරන්නේ. මේ හේතුඵල ධර්මතාව ඒක ධර්මතාවයක්. වෙනස් වීමට, විපරිණාම වීමට, හට ගැනීමට, පැවැත්මට, නිමාවට හේතු ඇති බව, සහේතුකවම ඒ වෙන බව අපි තේරුම් අරන් ඉන්නවා, පිළිගන්නවා. ඒ වගේම මේ හේතු ප්‍රත්‍යයන් සමග අපි සාමකාමී වෙනවා, සහජීවණයට වැටෙනවා. ඒක තමයි නිරෝධ. එතකොට ඔය කතා කරේ අපි අර ප්‍රඥාවේ දෙවෙනි පියවර. අපි ඒකට හඳුන්වන්නේ අභිඥා කියලා. අභිඥා. අර යථා ස්වභාවයේ තේරුම්ගෙන පිළි අරගෙන ඒ සමග සහජීවණයට වැටෙනවා. සාමකාමී බවටපත් වෙනවා. ওই රහතන් වහන්සේලාගේ තියෙන ওই ලක්ෂණය. හැම දෙයක් සමග සහජීවණය. සහජීවණය කියන්නේ ඒකත් එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඇලෙන්නේ නැතුව ඒ දේ පරිහරණය කරනවා, භාවිතා කරනවා. ගැටෙන්නේ නැතුව ඒ දේ, ඒ පුද්ගලයා, ඒ තැන, ඒ ස්වභාවය පරිහරණය කරනවා, භාවිතා කරනවා. සම්බන්ධතාවයේ පවත්වනවා. මුලා වෙන්නේ නැතුව, ඒකේ තියෙන ගති ලක්ෂණ වලින් මුලා වෙන්නේ නැතුව ඒ දේ පරිහරණය කරනවා, පාවිච්චි කරනවා, භාවිතා කරනවා, සම්බන්ධතාවයේ පවත්වනවා. උන් ඔය ස්වභාවයට තමයි අපි මේ සහජීවනයේ සාමකාමී බව කියන වචන දෙක පාවිච්චි කළේ. පාලියෙන් ඕකට පාවිච්චි කරනවා අනිශ්චිතෝ කියලා, තතතා කියලා, නිරෝධෝ කියලා. ওই වචන තුනේම සමානාර්ථයක් තියෙනවා. ඔය අපි කතා කරේ නිරෝධ, දුක්ඛ නිරෝධ. මේ දුෂ්කරතාවය කොහොමද හසුරුවා ගන්න කියන එක. ඉතින්දි වෙන්නේ දුක්ඛ ස්වභාවය සමග සහජීවණයට වැටෙනවා, සාමකාමී බවට වැටෙනවා. ඒකයි. උපේක්ෂා වෙනවා, අනිශ්චිත වෙනවා. ඉතින් හොඳයි, මම හිතන ඔය නිරෝධය ගැන, නිරෝධෝ නිබ්බාන. ඒ නිරෝධයටමයි අපි නිබ්බාන කියන්නේ. ඒක චතුසත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍යයේ හැටියට පෙන්වා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඕක කරගන්න තමයි මාර්ගයක් තියෙන්නේ. කොහොමද අපි සහජීවණයටපත් වෙන්නේ? කොහොමද අපි සාමකාමී භාවයටපත් වෙන්නේ? ඒ සඳහා තියෙන ක්‍රියාමාර්ග මොනවද? වැඩපිළිවෙල මොනවද? ක්‍රමෝපායන් මොනවද? ඒ ටික තමයි මාර්ග සත්‍යයේ තියෙන්නේ. මේ වැඩපිළිවෙල, ක්‍රමෝපායන්. ඉතින් එතෙන්ට ගියාමත් හමු වෙන්නේ 아무තු දෙයක් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා තුනමයි හමු වෙන්නේ. එහෙනම් දැන් අපි මේ ප්‍රඥා ශික්ෂාව වඩනවා කියලා කියන්නේ ධර්ම සාකච්ඡාවකින්, ධර්ම සංഭാෂණයකින්. ප්‍රඥා ශික්ෂාව වඩනවා කියලා කියන්නේ මාර්ගයේ වැඩිම. ඒ කියන්නේ සාමකාමී වෙන්න, සහජීවණයටපත් වෙන්න අවශ්‍ය කරන දැනුම, අවශ්‍ය කරන අවබෝධය අපි ගොනු කරගන්න. ඒකයි මේ කරන්නේ. ඉතින් ඕක අවබෝධය ගොනු කරගත්තට, අවබෝධය ඇති කරගත්ත පමණින් සාමකාමී වෙන්නේ නැහැ. සහජීවණයට වැටෙන්නේ නැහැ. අනිශ්චිත වෙන්නේ නැහැ. තතතාවටපත් වෙන්නේ නැහැ. උපේක්ෂාවට එන්නේ නැහැ. ඒ සඳහා යම් ප්‍රයත්නයක් දරන්න. කොයි වෙලාවේද, කොයි අවස්ථාවේද ඒක කෙරෙන්නේ ඔය කියන අපි ධර්මතා අපි ඉදිරියට ආවම නැත්නම් ඒ ධර්මතා ඉස්මතු වෙලා එන අවස්ථාව. පළමු කොටසෙන් කිව්වේ ආචාර ධර්මීය කාරණා. ඒකත් ධර්මතානේ. ගැඹුරින් බැලුවොත් ධර්මතා. එතකොට ආචාර ධර්මීය තත්වයන් හමු වේ. ආචාර ධර්මීය තත්වයන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සදාචාර, දුරාචාර කියලා. එතකොට අපි දෙකටම තමයි අනිශ්චිත වෙන්නේ. දෙකම ගැන තමයි උපේක්ෂා වෙන්නේ.
දෙකම දෙපැත්තමම අදාළව තමයි නිරෝධ වෙන්නේ. ඒකයි. දැන් සදාචාර සම්පන්න භාවයේ ඇති කල්හි අපි එතන ඇලෙන්නේ නැහැ. සදාචාර සම්පන්න පුද්ගලයා බදාගන්නේ නැහැ. සදාචාර සම්පන්න භාවයේ සමග අපි අනිශ්චිත වෙනවා, නිරෝධයටපත් වෙනවා, උපේක්ෂා වෙනවා. සහජීවනයේ සාමකාමී භාවය එතනක් තියෙනවා. ඊළඟට දුරාචාරය, දුෂ්චරිතය ඒත් එහෙමයි. එතනත් අපි උපේක්ඛා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඥානාන්විත ප්‍රතිචාර දක්වන්නේ. අනිශ්චිතයි. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. නිරෝධෝ. ඒකයි ස්වභාවය. තෙහොමයි නිවන සාක්ෂාත් කරන්නේ. මේක මහා ගැඹුරු අවබෝධයක් සහ ලොකු කැපකිරීමක ලොකු දරා ගැනීම කරහා ගිහිල්ලා ලබන දෙයක් නිවීම සැනසීම. එහෙම එකක්. එහෙම නැතුව මේ අපි කරන මේ පින්කම් අරව මේවට හම්බ වෙන දෙයක් එහෙම නෙමෙයි. එහෙම ලැබෙන්නේ නැහැ නිවන. එහෙමනම් අපිට හරි ලේසි මේ ගනුදෙනුවක් හැටියට මේක කරගන්න. මේ අහවල් දේ දුන්නම අහවල් දේ පරිත්‍යාග කරපුවාම නිවන ලැබෙනවා කියලා. නිවීම සැනසීම ලැබෙනවා කියලා. එහෙම එකක් නැහැ. එහෙම ලැබෙන්නෙත් නැහැ මේක. ඒකයි. ඉතින් ওই විදිහට අපි පළමුව ඔය ආචාර ධර්මීය අංශයේ සමග සහජීවනයේට වැටෙනවා, සාමකාමී වෙනවා. දෙවනුව අර ලෝක ස්වභාව ධර්මයේ සමග සහජීවනයේට පත් වෙනවා, සාමකාමී වෙනවා. එහෙමයි නිරෝධය. එහෙමයි නිවීම. එහෙමයි නිබ්බානය. ඒකයි නිබ්බානේ නිවීම නිරෝධේ විස්තර කරද්දී සංඛාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ වගේ වචන භාවිතා කරලා තියෙනවා. ඒවයින් පේනවනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒවයින් නිරෝධයේ එක එක පැතිකඩයන් නිරෝධයටපත් වෙන්න නම් අපි කළ යුතු දේවල් ටිකක් ගැන ඇත්තටම කියන්නේ සංඛාර සමතෝ. මේ අකුසල සංස්කාර කරන්නේ ඒක ගැන සමතෝ. එතනත් අර සමතෝ කියන වචනේ අර සාමකාමී බවට ළඟින් යන වචනයක්. සහජීවනයේට ළඟින් යන වචනයක්. සමත වෙනවා කියලා කියන්නේ. අබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරයන් එක පැත්තකින් අකුසල සංස්කාර නොකිරීම. අනික සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා වීම. අනිශ්චිත වීම. උපදිපටි නිස්සග්ගෝ උපාදානයේ හැර දැමීම. නචකින්ච උපාදීය. සතිපට්ඨාන දේශනාවෙන් තණ්හක්කයෝ ඇලීම ගැටීම මුලා ඔය තුනේ එකතුවටනේ තණ්හා කියන්නේ. නොකර එසේ නොවි කටයුතු කිරීම. විරාගෝ විරංජනේ වීම. අපේ සාමාන්‍ය ස්වභාවයේ රංජනේ වීමනේ. ඇතැම් දේවල් වලින් අපි හරියට මේ කුල්මත් වෙන ප්‍රබෝධයටපත් වෙන ලක්ෂණය. ඇත්තට මෙතන අර සිහි නුවණින් තොර ප්‍රබෝධනේ, සිහි නුවණින් තොර කුල්මත් භාවය. ඔය රාග කියලා කියන්නේ. රංජනේ වීමේ ලක්ෂණය ඒක. හැබැයි විරංජනේ කිව්වම ඔය ප්‍රබෝධමත් බව නැහැ කියන එක නෙවෙයි. එතෙන්ට සිහි නුවණ පිහිටවල තියෙන. එහෙමයි විරාගෝ. එතනත් බලන්නේ යම්කිසි ස්වභාවයකට අපි සිහිනුවන වීරිය තියාගන්න. ඒකයි දැන් ඕකට මම සරල නිදර්ශන වගේ දේවල් කියන්න වෙනවා. නිදර්ශනයව මේව නැතුව කතා කරන එක චර ගැලපෙන්නේ. දැන් අපි ඇහැට යමක් දැක්කම ඒකෙන් අපේ ප්‍රබෝධනයේ වෙන කුල්මත් වෙන මනස. එහෙම නැත්නම් කය ප්‍රබෝධනයේ වෙන ස්පර්ශයක් වෙන්න පුළුවන්. කය සතපවන ස්පර්ශයක් වෙන්න පුළුවන්. ඒකට තමයි එතන තමයි මේ රංජනයේ වීම තියෙන්නේ. ප්‍රබෝධනයේ වීම තියෙන්නේ. ඉතින් ඒකත් අපි ධර්මතාවයක් හැටියට ගන්න. නමුත් අපි එතන සිහිනුවන පවත්වන. සිහිනුවන වීරිය තියාගන්න. එතකොට මේ රංජනයේ වීම විරංජනීය වුණත් ඒක නිමා වුණත් අපි ඒක විරංජනයට වඩා නිමාව කියලා කියමු. නිරෝධ වුණත් ගැටලුවක් නැහැ. ඒ රංජනයේ ඇතත් ප්‍රබෝධනයේ ඇතත්
ගැටලුවක් නෑ. එතන සහජීවනයේතු යනවා සාමකාමී. එහිමයි ඔය විරාග කියන්නේ. විරංජනේ විරාග කියලා කියන්නේ ඒකයි. ඒකයි මම මුලදිම කිව්වේ නිරෝධ කියන වචනේට හුඟක් වෙලාවට අර්ථකථනය වෙලා තියෙන්නේ අර වය කියන අර්ථය දෙන්න උත්සාහ කරලා තියෙනවා. නිරෝධ කියන එකට. දුක්ඛ නිරෝධ කිව්වම ඒක අවසන් වීම, කෙලවර වීම, නැත්තටම නැතිවීම කියන අර්ථය දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් එහෙම එකක් නෙමෙයි. සමහර දේවල් නිමා කරන්න අපිට පුළුවන් වෙයි. අපේ පැත්තෙන් දුරාචාරී බව, දුෂ්චරිතවත් ස්වභාවය අපිට නිමා කරන්න පුළුවන්. අවිද්‍යාව, තණ්හාව නිමා කරන්න පුළුවන්. නේ? ඒව පුළුවන්. සීල ප්‍රඥා පැත්තේ තියෙන දෝෂ අපිට සමාහන් කරගන්න පුළුවන්. ඊළඟට චිත්තාවේගී අංශයේ තියෙන අකුසල සිතීලි, අකුසල සංඥා, අයෝනිසෝ මනසිකාර මේ වගේ දේවල් නිමා කරගන්න පුළුවන් අපිට. එහෙත් බාහිරේ තියෙන සමහර දේවල් එහෙම නිමා කරන්න, අවසන් කරන්න, කෙලවර කරන්න පුළුවන් කමක් නැහැ. එතෙන්දී අපි සහජීවනයේට, සාමකාමී භාවයට, අනිශ්චිත බවට, උපේක්ෂාවට යනවා. ඉතින් ඔය විදිහයි නිරෝධය අපි ඔතකින් ඔය නිරෝධය සත්‍ය ගැන කරන සාකච්ඡාව ඔහොම නතර කරලා අපි බලමු අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව මොනවා හරි කතා බහ කරන්න, සාකච්ඡා කරන්න යමක් තියනවාද කියලා. ඒ සඳහා අවස්ථාව මෙතෙන් සිට. ස්වාමීන් වහන්සේ වචනාත් ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි. මේක දාන්න පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ අර පොඩි මාතෘකා එක්ක අනිත් එක ස්වාමීන් වහන්සේ හොඳ උදාහරණ දෙනවා. බොහොම සරලයි, මිනිස්සු කැමති වෙයි ඒක අහන්න. ඒක කුසලක් ස්වාමීන් වහන්සේ নমස්කාර වේවා. හොඳයි. අපි අඳුරනේ අනාත්ම සහ අනාත්ම කියන වචන දෙක ගැන එකෙන විවිධ මත කියන පැහැදිලි කරලා දෙන්න අපි අඳුරනේ අන්තරය. ඔය වචන දෙක භාෂා දෙකක. දැන් අනාත්ම කිව්වම ඒක සංස්කෘත භාෂාවෙන් එහෙමයි ව්‍යවහාර කරන. අපි හුඟක් වෙලාවට සිංහලයේදී පාවිච්චි කරනවා සංස්කෘත වචන. ඒ නිසා අනාත්ම කියලා එතන මේ අකුරු යෙදෙන්නේ එහෙම. අනත්ත කිව්වම ඒක පාලි භාෂාවේ. භාෂා දෙකක වචන දෙකක් මිසක මේන් අදහස් කරන්නේ දෙකක් නෙවෙයි. හැබැයි ඔය කාරණේ අවබෝධ කරගත්තේ නැති අය ඔය භාෂාව පටලව ගන්නවා. ඔය වචන පටලව ගන්නවා. නමුත් උතන වචන දෙකක් විතරයි. ධර්මතාවයේ එකයි. අනත්තතාව එකම ධර්මතාවයක්. අපි කැමති ආකාරයට, කැමති විදියට පවත්වන්න, අසුරවා ගන්න, එහෙව ගන්න බැරි ස්වභාවය අනත්ත කියන. අර පුළුවන් කියලා හිතාගන්න එක තමයි අත්ත කියලා කියන්නේ. ඔව් අත්ත සංඥාව අපි ඒකට කියන්නේ. මම ඉන්නවා මං කැමති විදියට, මට ඕන විදියට, මං කැමති තාක් කාලයක් කැමති ආකාරයට මේ දේ, මේ පුද්ගලයා, මේ ස්වභාවය, මේ ගතිය පවත්වාගත යුතුයි, පවත්වාගත හැකියි කියලා හිතනවා නම් ඒකට කියන්නේ අත්තානුදිට්ඨි, අත්ත සංඥා කියලා. නමුත් එහෙම හිතුවට එහෙම වෙන්නේ නැහැ. සබාධමයට අනුව එහෙම බෑ. ඒ බැරි ස්වභාවයට අනත්ත කියලා කියනවා. අනත්තතා. ශුන්්‍යතා කියන වචනයකුත් ඔය අනත්තතාවට භාවිතා වෙලා තියෙනවා. ශුන්්‍යතා, ශුන්‍යං අත්තේනවා, අත්තේනියේනවා. අත්තනීය ස්වභාවයෙන් තොර ලක්ෂණේ ශුන්්‍යතා කියලා හඳුන්වලා තියෙනවා. එතකොට ශුන්්‍යතා, අනත්තතා කියන වචන දෙකෙන්ම එකයි. අනාත්ම කියලා අනාත්ම කියන වචනේ එහෙම පාවිච්චි කරන්නේ අර සංස්කෘත භාෂාවෙන්. ඒකම අපි සිංහලටත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. අනාත්මතාවය කියලා. පාලි වචනේ අනත්තතා කියලා.
ඒක හොඳින් පැහැදිලි වුණා. මේක මේ පටලවගෙන ගොඩ දෙන්න කතා කරනවා නෙමෙයි අපේ ආම්දුරනේ. අපි හඳුරන්නේ මේකටම තව ප්‍රශ්නයක් අහුවට කමක් නැති වෙයිද? ඔව් කමක් නැහැ. අපිට දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට මේ අර එක එක්කෙනා කෙරෙහි විශේෂයෙන් ඥාති මිත්‍රාදීන් මේ හිටි ගමන් අර එක වෙලාවකට කතා කරනවා එක වෙලාවකට නෝරෝස්නාම් ස්වරූපයෙන් ඉන්නවා. දැන් මේ වගේ දේවල් අපි ජීවිතේ අත්දකින්නකොට මේක සහජීවනයක් දැන් අපි දන්නේ නැහැ ඇයි මේ කියලා. එතනදි සහජීවනය කියලා කියනකොට ඒක මගේ පැත්තෙන්ම ඒක නිවැරදි කරන්න කියනවා නම් වෙලාවකට ඒක නිවැරදි වෙනවා නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට එතනදි මේ කිසිම හේතුවක් නොදැන ඒ වගේ අතවරවලට පත් වෙන්න වෙච්චාම සහජීවනය කියලා කියන්නේ මොකක්ද අපි හඳුරන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් සහජීවනයේ සාමකාමී බව, අනිශ්චිත බව, උපේක්ෂාව, නිරෝධය ඔය වගේ වචන ටිකක් අපි මෙතෙන්දී භාවිතා කරා. ඒ තුල තියෙන්නේ 100% නිවැරදි භාවයට පත් කර ගැනීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි. අනිත් එක්කෙනා නොරුස්නාකමෙන් හැමයිට මූණ එල්ලගෙන නිකන් එයාගේ ස්වરૂපය වෙනස් කරගෙන ඉන්නේ. ඇයි කියලා අපිට 100% දැනගන්නත් සමහරට ලැබෙන්නේ නැහැ. එතකොට ඔතන සාමකාමී වෙනවා සහජීවනයේට වැටෙනවා කියලා කියන්නේ අන්නේ ඒ ස්වභාවය තුල තමන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරගන්න නැතුව ඉන්න එක. දැන් මෙතන අර නොරොක් වෙලා ඉන්නේ. නොරුස්නා ගතියට වැටිලා ඉන්නේ. දැන් වෙනදා වගේ නෙමෙයි අමුතු වෙලා ටිකක්. එතකොට එතෙන්දී අපි ගොඩක් සිහිනුවණින් ඉන්න වෙනවා. එතන අර සහජීවනය කියලා කියන්නේ එයාගේ අර නොරොක් ගතිය, නුරුස්නා ගතිය මේ 100% නිවැරදි කරගන්නවා කියන එක නෙමෙයි. මෙතන අපි තේරුම් ගන්නවා දැන් මේ පුද්ගලයාගේ ආකල්පය වෙනස් වෙලා, චර්යාව වෙනස් වෙලා, ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙලා තියෙනවා. දැන් ඔය ස්වභාවය ඔකත් එක්තරා ස්වභාවයක්නේ. ඒ ස්වභාවයත් එක්ක අපි කොහොමද අනිශ්චිත වෙන්නේ? ඒකත් එක ගැටෙන්නේ නැතුව අවබෝධයෙන්, ඉවසීමෙන් දැන් ඔය කුසලතා ටිකක් දැන් නිවනටපත් වෙන කුසල් වඩන්න ඕන කියලා අපි කියනවා. ඒ කුසලතා ටිකක් වඩාගත්ත කෙනාට තමයි අර වගේ ටිකක් දුෂ්කර දැන් ඔන දුක්ඛයකට ඇවිල්ලා තියෙන දුෂ්කරතාවයකට අපි වැටිලා තියෙන. අනිත් එක්කෙනාගේ ආකල්ප වෙනස් වෙලා, චර්යාව වෙනස් වෙලා, එයාගේ හැසිරීම රටාව වෙනස් වෙලා, එච්චර දැන් සුහදශීලී නැහැ. මේ සුහද ප්‍රතිචාර දක්වන්නේ සමහර වෙලාවට ටිකක් ගැටෙන විදියට වැඩ කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක සහජීවනයේ සාමකාමී බව කියලා කියන්නේ තමන්ගේ පැත්තෙන් ඒ ස්වභාවයේ තේරුම් අරගෙන අතිරේක ගැටලුවක් නිර්මාණය කරගන්න නැතුව ඉඳීම. මෙතන හැබැයි ගැටලුවක් තියෙනවා. දුක්ඛයක් තියෙනවා. ඒකට අපිට කියන්න වෙන්නේ දුක්ඛ දුක්ඛය කියලා. අපි සංඛාර දුක්ඛයක් හදාගන්න නැතුව ඉන්න. අලුතෙන් මේ ගැටලුව, මේ ස්වභාවය තවත් ගැටලුවක් නිර්මාණය කිරීමට හේතුවක් කරගන්න නැතුව ඉන්න. හැබැයි එතන දුෂ්කරතාවයක් තියෙනවා. මොකද අර කලින් හිටි පුද්ගලයා නෙවෙයි දැන් එයාගේ වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වීම හරහා අපිට දුෂ්කරතාවයක් පැන නගිනවා. අපි හිතමු දැන් කලින් හිටියා කියලා බොහොම උදව් උපකාර කරන කෙනෙක්. දැන් වැඩි උදව් උපකාර කරන්නේ එන්න කිව්වට එන්නේ. ආවත් සමහර විට එන්නේ පහුවෙලා. ওই වගේ දේවල් අපි හිතමු. ඉතින් එතන තියෙනවා අර නමුත් අපි තව ශක්තිමත් වෙනවා ඒ එක්කෝ එතන සහජීවනය කියන්නේ මේ පුද්ගලයාත් එක්ක තව දුරටත් යනවා. එහෙම නැත්නම් ගැටලුවක් ඇති නොවන විදිහට මේ පුද්ගලයාව මග හරිනවා. හිමීට අයින් කරලා දානවා. නෑ එහෙම නැත්නම් අපි බොහොම මේ අපිරිසයින් වෙනවා එයාගෙන්. ඉල්ලාස් වෙනවා. එහෙනම් අපි මෙතනින් මේ වැඩේ අවසන් අද ඉඳලා. දැන් මට ඔහොම එකක් තිබුණා මේ ගමන් බිමන් යනෝනේ මේ ත්‍රිරෝද රථවල ත්‍රී වීලර් වල යනවා. ඉතින් එහෙම අය ඉතින් අපි ටිකක් දැන හඳුන ගත්තාම එයත් එක්කම දිගටම යනවා. එයා ඉතින්
බැවුන ටික කාලයක් යනකොට සමහර වෙලාවට මෙයාගේ අමුතු විදියේ ගාස්තු ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් මොන හරි වෙනස් වීම තියෙනවා. ඉතින් අපි උතෙන්දී ඔන්න අන දුෂ්කරතාවයක් මතුවුණා. කලින් තිබුණේ බොහොම හොඳට මේ අපිට සේවයේ සැපුව සාධාරණ ගාස්තුවක් අය කරගත්තා. ওই වගේ තිබුණා. නමුත් කොහොම හරි මේක වෙනස් වීමක් අපිට පේනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි ටික දුරක් යනවා සාමකාමීව සහජීවනයේ තුල හැටීම ඒ පුද්ගලයා ඒ ධර්මතාවයත් එක්ක ටික දුරක් යනවා. සමහර විට බැරි නම් එහෙනම් අපි මම අවශ්‍ය වුණොත් විතරක් කියන්නම් ඊට පස්සේ ගමන් බිම යන්න. අවශ්‍ය වුණොත් කියන්න. සමහර විට මම දන්න කියන වෙනත් අයත් ඉන්න. ඒත් එක්කත් මම ගමන් බිම යනවා වගේ. එතකොට අපි මේ පුද්ගලයාගෙන් සාමකාමීව අයින් වෙනවා. සාමකාමීව අයින් වෙනවා. ගැටලුවක් හදාගන්නේ නැහැ. අයින් වීම තුල ගැටලුවක් හදාගන්නේ නැහැ. මොන ඔය වගේ දෙයක් මේ නිරෝධෝ සහජීවනය සාමකාමී බව කියලා කියන්නේ. ඒක හරි ප්‍රඥාවකින් ලොකු ඉවසීමකින් ලොකු කල්පනාකාරී භාවයකින් කරන්නේ. ඉතින් හැබැයි ඕවා නිසාමත් තවත් ගැටලු ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අයින් වුණාමත් ප්‍රශ්න ඇති වෙනවා. අයින් වීම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔව්. ඉතින් තමයි අපේ ආම්දුරනේ යම් සතාවන්න අපිටින් දෙන්න අවශ්‍යයි කියලා වහන්සේගේ මේ දැන් දෙගා තියෙන බලීදී තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාංශ. තෙරුවන් සරණයි. සාමිනාංශ එතනදී මම ටිකක් හිතලා බැලුවා. ඉතින් මටත් ওই වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවේදී මට නම් තේරෙන්නේ අපි පුද්ගල සංඥාවෙන් බලන තාක් අපිට එතන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතේ ඇඟෙන තාක් අපි තුල ප්‍රශ්න ඇති වෙනවා වගේ. එහෙම නැතුව මෙතන මේ සත්පුද්ගල කෙනෙක් නෑ. මෙතන නාම රූප ධර්මතාවයක්. ඒ නාම රූප ධර්මතාවය තුල හටගන්න සිතුවිලි සමුදායකට අපි දැන් එතනදී ආයේ පුද්ගලයෙක් කියලා හිතින් නිකන් හිතුවොත් එතන අනුරූප වෙනවා. ඒ පුද්ගලයා දැන් අපි තේරුම් ගන්නවා මෙතන නාම රූප ධර්මතාවයක්. ඒ නාම රූප ධර්මතාවය තුල හටගන්නා චිත්තාවේග පරම්පරාවක් තමයි එතන හටගන්නේ කියලා අවබෝධ කරගෙන තමන් එතන අනුකම්පාවෙන් බලලා පුළුවන් නම් ඒ පුද්ගලයාට උදව් කරනවා. අර ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ටිකක් අපේ ඉදිරියට තබපු පය පිටිපස්සට තියලා තමන් සතර බ්‍රහ්ම විහරණ මෙතනදී තමන් සම්පූර්ණ වෙලාද මම මෙතනද කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාවෙන් බලනවද කියලා මට ඇත්තටම ඒක හොඳම උදාහරණයක් තියෙනවා. මම ගොඩාක් උදව් කරපු මිත්‍රයෙක් ඒ වගේ ඇත්තටම මට අවශ්‍ය වෙලාවකදී මාව මගහැරලා ගියා. ඉතින් මම ඒ වෙලාවේ පසුතැවිලි වුණේ නැහැ. මම හිතුවා මෙතන නාම රූප ධර්මතා ටිකක් සමහර විට ඉතින් කර්මානුරූපව මටත් ඒක පින නැතුව ඇති. ඒ වගේ උදව්වක් ලබන්න එහෙම කියලා හිතලා මම නිශ්ශබ්ද වෙලා පොඩ්ඩක් පසුගාමී වෙලා හිටියා. නමුත් මම පස්සේ තේරුම් ගත්තා එයා තුල හටගත්ත චිත්තාවේගී පරම්පරා ටිකක් තමයි එතන ගියේ කියලා. පස්සේ පසුගාමී වුණාට පස්සේ නැවත මේ පුද්ගලයා හිටියටත් වඩා මා පසුපස ඇවිත් මට උදව් කරන්න මට තේරුණා. එතකොට නිකන් එයාට තේරුණා කියලා මේ ස්වාමීන් වහන්සේ මේ එයා පසුතැවිලි වෙන ගතියක්. ඉතින් මට හිතෙන්නේ ඔබ වහන්සේ කියපු දේ හරි. අපි පොඩ්ඩක් ඉදිරියට තැබූ පය පිටිපස්සට තියලා ඒ අවස්ථාව අවබෝධයෙන් බලලා අමතක කරන එක තමයි ස්වාමීන් වහන්සේ හොඳ. ඒකත් මේ එක පුද්ගලයෙක් කියන එක නේද කියන එක මට ওই වගේ ඒක නම් හොඳම උදාහරණයක් කියලා හිතුණා මේ වෙලාවේ මේ අවස්ථාවේ ධර්ම සාකච්ඡාවක් හින්දා ප්‍රකාශ කරන්න. මේ පසුගාමී වෙන එක තරම් වෙනත් දෙයක් නැහැ කියන එක.
එතන ඔබතුමී පසුගාමී කියන වචනෙන් පාවිච්චි කරන්නේ නැත්තේ මේ අපි මේ වෙලාවේ පොඩ්ඩක් පියවරක් පස්සට තියලා කටයුතු කිරීම වගේ දෙයක් නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ඒ වෙලාවේ අපි ටිකක් දැන් මම මේ තත්ත්ව කෙනෙක් නෙමෙයි කියන එක වටහාගෙන ඉතින් තමා මම සංසන්දනය කරලා බැලුවා ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා තුල තිබුණු ඒ හැඟීම් වටපිටාව එක මගේ හැඟීම් කොයි ආකාරයකද කියලා. ඉතින් මම හොඳ තත්ත්වයක හිටියා කියලා. නමුත් අර චම්පිකා මහත්මිය කිව්වා වගේ හිතේ ඇති වෙනවා අපිට හිතේ යම්කිසි දුක්ඛ ස්වභාවයක්. නමුත් ඒක ඉතින් අපිට ඒක වළක්ව ගන්න බෑ. නමුත් ඉතින් මෙතන අර නාම රූප ඒ කියන්නේ පුද්ගල සංඥාවෙන් මම දැකපු නිසා තමයි මට මේක මේ විදිහට හටගත්තේ කියලා හිතේ ඒක නිසා ටිකක් පොඩ්ඩක් පැත්තකට වුණාට පස්සේ පුදුම හිතට සනීපයක් ඇති වුණේ ස්වාමීන් ඒක කියලා නිම කරන්න බෑ. අනිත් එක මට අවශ්‍ය කරන කෙනෙක් නෙවෙයි කියන එක අතහැරලා දැම්මා. ඔබ වහන්සේ කියපු විදිහට. අතහැරලා දැම්මට පස්සේ ඒක ඒ කියන්නේ මේ තරහකට එහෙම කරපු දෙයක් නෙවෙයි. නමුත් මේ වෙලාවේදී කළ යුතුම දේ ඒකයි. දැන් ඊට එහා ස්වාමීන් වහන්සේ දැන් ඒ පිසිපසම ගිහින් මට මේ කරේ නෑනේ මට මේ උදව්ව කරේ නෑනේ එහෙම කියලා. ඒ කියන්නේ මම හුඟක් උදව් කරපු කෙනෙක්. ඒ වුණාට මට අවශ්‍යම වෙලාවේදී කරේ නෑනේ කියලා මම පසුපස ගියා නම් මම ගොඩාක් අකුසල් ගොඩක් රැස් කරගන්නවා කියන එක මට ඇත්තටම මේ වෙලාවේ වැටහුණා. ඒක ඒ වෙලාවේ මට අවශ්‍යම කරන වෙලාවක තමයි එයා මාව මගහැරියේ. මට හිතුණා සංසාරේ කොච්චර මේ වගේ පුද්ගලයෝ හමු වෙන්නේ නැද්ද. නමුත් මේ අවස්ථාවේදී මම ක්‍රියා කරපු ආකාරය ගැන මම හරිම සතුටු හිතුණා. දැන් මේ පුද්ගලයා මාත් එක්ක ඇවිල්ලා මාත් එක්ක මිත්‍ර වෙලා. නමුත් මගේ මහත්තයා හැමතිස්සෙම කියනවා ඔය වගේ පුද්ගලයෝ ආශ්‍රය කරන්න එපා වැඩක් නැහැ. තමන්ට අවශ්‍ය වෙලාවේ අත්හැර දාලා යනවා කියලා. නමුත් ඒ වෙලාවේ මම බුදුරජාණන් වහන්සේ තමයි මෙනෙහි වුණේ. බුදුරජාණන් වහන්සේට කොයිතරම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැද්ද මම එහෙම සංසන්දනය කරනකොට මම කවුද කියන එක තමයි මම වටහාගත්තේ ස්වාමීන් වහන්සේ. ඔතනත් ඔය සියුම් කාරණයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි උදව් උපකාර කරපුවාම අපේ හිතේ පොඩ්ඩක් අපේක්ෂාවක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලාවටත් උදව්වක් කරයි කියලා. ඒකත් ඉතින් අපි අර ධර්මතාවයක් හැටියට සලකමු. ඒක වැරද්දක් හැටියට බරපතල වැරද්දක් හැටියට හිතනවට වඩා දැන් මම කිව්වනේ අර අනිත් එක්කෙනා ගැන අපේක්ෂාවක් තියාගන්න එපා කියන කාරණේ. නමුත් අර අපේක්ෂාසහගත භාවයක් ඇතිවීම ස්වභාවික දෙයක් හැටියට අපි මේ සලකගමු. නමුත් ඔබතුමී අර ඒ වෙලාවේ බොහොම ප්‍රඥාවෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද අය සමහර අය ඉතින් Tamanට උදව් උපකාර ගන්න අවශ්‍ය වෙලාවෙ ඉතින් බොහොම ඒකට අපකැප වෙලා ඒ කාර්ය කරගන්නවා. එතකොට හැබැයි Tamanගෙන් උදව්ව කෙරෙන්න ඕන වෙලාවේ දහසක් දේවල් කියනවා. ඉතින් මට මේවට ඉඩකඩ නැහැ, වෙලාව නැහැ, අවස්ථාව නැහැ, අහවල් දේ තියෙනවා කියලා. ඒවා අපි ගන්නේ මේ නිරෝධයේදී අපි නිරෝධයටපත් වීමනේ අපි මේ කරගෙන යන්නේ. ඒක නිසා ඒව ගන්න අපි ධර්මතා හැටියට. ඉතින් සාමාන්‍ය ලෝකයේදී නම් ඕව ආචාර ධර්මීය ගැටලු හැටියට තමයි අර්ථකථනය කරන්නේ. මහා දුෂ්චරිතයක් ඒක, මහා දුරාචාරයක්, මහා නිකන් අසත්පුරුෂකමක්. ඔය වගේ අපි ඕකට අර්ථකථන සපයනවා ආචාර ධර්මීය පැත්තේදී. නමුත් අපි ටිකක් ගැඹුරට ගියාම ඕක ස්වභාවයේ හැටියට බුදුහාමුදුරුවෝ දැන් ඔය එක තැනකදී දේශනා කරලා තියෙනවා මේ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඔහොම කියලා. දැන් සාමාන්‍ය පුතජන ස්වභාවයේදී මිනිස්සු අත්තට්ඨ පඤ්ඤා කියලා කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා ආත්මාර්ථ ප්‍රඥාව කියලා එකක්. අත්තට්ඨ පඤ්ඤාව කියලා කියන්නේ තමන්ගේ කාර්යය ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක ගැන හොඳට අවබෝධයක් තියෙනවා. ඒකට තමයි අත්තට්ඨ පඤ්ඤාව කියන්නේ. ආත්මාර්ථ ප්‍රඥාව.
ඉතින් ඒකෙන් තමයි භජන්ති සේවන්තිච කාරණත්තා. මේ භජනය කරන්නේ සේවනය කරන්නේ කිසියම් කාරණයක් ඇතුව තමයි. නික්කාරණා දුර්ලභා නිට්ටයි. එහෙම පෞද්ගලික ඉලක්කයක් පෞද්ගලික අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීමේ අදහසින් තොරව ආශ්‍රය කරන අය දුර්ලභයි කියන බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඔය එක්තරා මේ අසුචි ගතියක් මිනිස්යන්ගේ තියෙනවා කියලා. අසුචි මනුස්සා. ඒක ධර්මතාවයක් හැටියට එතන උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ආත්මාර්ථ ප්‍රඥාවෙන් යුක්තයි කිසියම් කාරණයක් තියාගෙන තමයි ආශ්‍රය නිශ්‍රය කරන්නේ, භජනේ සේවනය කරන්නේ. ඉතින් ඒක ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගත්තම අපිට ප්‍රශ්නයක් නෑ. එතනත් අපිට අර සහජීවනයේට සාමකාමී බවට යන්න පුළුවන්. ඉතින් අපි අර දන්නවා ඉතින් මෙයාගේ හැටි මෙහිමයි කියලා. ඉතින් අපේ පැත්තෙන් අපිට එයා උදව් උපකාර නොකරත් අපේ පැත්තෙන් උදව් උපකාර කරන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඒක කරනවා. අනිත් පැත්තෙන් අපේක්ෂා බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ. ඒ වගේ තැනකට යාම තුල තමයි අර නිවීම ඒ සැනසීම තියෙන්නේ. දැන් අර සාමාන්‍යයෙන් ඔබතුමී කිව්ව දැන් මහත්ය මේක අර්ථකථනය කරන්නේ වෙනත් විදිහකට. අයි ওই මිනිස්යන්ට තවදුරටත් උදව් උපකාර කරන්නේ අපිට උදව්වක් කරන්න නැති අයට, අපිට අවශ්‍යතාවයක් නැති අයට මොකටද ආශ්‍රය කරන්නේ, මොකටද ඒ වගේ අයට උදව් උපකාර කරන්නේ තවදුරටත්. ඒක ඉතින් සාමාන්‍ය අර්ථකථනයනේ. එහෙම කියන්න අනිත් අය එහෙම කියනවා. මොකද ඒක සාමාන්‍ය ඥානයේ තුල මේ කෙරෙන අර්ථකථනයක්. එහෙම අර්ථකථනය කිරීම ගැනත් අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අනිත් අය කියනවා එහෙම. ඇයි ඔය වගේ අයට උදව් කරන්නේ තවදුරටත්? ඇයි ඔය වගේ අය තවදුරටත් ආශ්‍රය නිශ්‍රය කරන්නේ? මොකද ඒකත් එක්තරා සාමාන්‍ය සාමාන්‍ය මට්ටමේ අය කරන අර්ථකථනයක්. ඒක අපිට ගැටලුවක් නැහැ. දැන් අපි මේ සිද්ධිය එක්ක මේ පුද්ගලයා එක්ක පුද්ගල ස්වභාවය එක්ක දැන් අපි සහජීවනයේට වැටිලා ඉන්නේ. සාමකාමී වෙලා තියෙන්නේ. ඒකයි. ඒක හොඳ නිදර්ශනයක්. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් තමන් ගැන කල්පනා වෙනකොට මට එහෙම තරහක් වෛරයක් ඒ වගේ පුද්ගලයා ගැන ඇති වෙන්නේ නැහැ කියන එකත් තමන් පිළිබඳ තමන්ට සතුටු වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? දැන් මං හරියට ඒ ගැන හරියට සතුටු වුණා. මොකද දැන් මේ පුද්ගලයා ආපසු ආවට පස්සේ දාලා ගියාට පස්සෙත් ආවට පස්සෙත් පවතින සිත වෙනසක් වෙලා නැහැ. එකමයි. ඒ කියන්නේ ආවා කියලා හොඳක් මේ වැඩිපුර මේවා වුනේත් නැහැ. දාලා ගියා කියලා වැඩිපුර ශෝක වුනේත් නැහැ. සිත සාමාන්‍ය තත්ත්වෙන් පවත්ත ගන්න පුළුවන් වුණා නේද කියන එක මම හරියට සතුටු වුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මේ අපි කතා කරන නිරෝධය. ඒක තමයි අපි කියන සාමකාමී බව. ඒක තමයි සහජීව. ඉතින් එතෙන්ට තමයි අපි එන්න ඕන. ඒක හරි. තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ කුසලයක් වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ඔට්ටාදී ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් සමහර විට ඒ පුද්ගලයාගේ අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයාගේ මොනතරම් කරදර දේවල් පරිසරයෙන් ඒ මනුස්සයාට ඇති වෙලා දෙනවද කියලා. එතකොට මේ මනුස්සයාට ඒ අවස්ථාවේදී සමහර විට සමහර පුද්ගලයන්ගේ තියෙනවා අනිතව කෙනෙකුට කියන්න බැරි දේවල්. එතකොට ඒ අවස්ථාවේදී අර පළවෙනි පුද්ගලයාට ඇවිල්ලා උදව් කරන්න බෑ. මොකද අපි දන්නේ නැහැ අවංකවම ඒ මිනිස්යාගේ පැත්තෙන් මොන වගේ වාතාවරණයක් ඒ මිනිස්යාට සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට අපි හිතන්න ඕනේ විවිධාකාර අවස්ථාවල විවිධාකාර හේතු මත එක එක දේවල් වලට එක එක පුද්ගලයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපිට හැමතිස්සෙම මේ හොඳට සලකන්න අපිට අපේ අවශ්‍යතාවයල් වලට ඇවිල්ලා අපිට උදව් කරන්න එහෙම අපිට පුළුවන්කමක් ලැබෙයි කියලා සමහර අයගේ. ඒකත් අපි අවබෝධ කරගත්තොත් හොඳයි. හුඟක් වෙලාවට තමන්ගේ පැත්තම බලලා තමන්ගේ හිතම කලලා තමන්ගේ හිතේ මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය අජත්ත වශයෙන් බලලා
එතනදී තමන්ගේ හිතම පිරිසිදු කරගන්න එක තමයි අපිට තියෙන්නේ බාහිර පුද්ගලයන්ව මනින්න යන්නේ නැතුව. ඔව් එතෙන්දී අර බාහිර පුද්ගලයා පිළිබඳව අපි හිතන විදිහ, ඒ කියන්නේ බාහිර පුද්ගලයා ඇත්ත වශයෙන් මෙයාට ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් නිසා ඒ අවස්ථාව මග හැරුණා කියලා හිතමු. මග හැරුණා. මට උදව් උපකාර කරන්න තිබිච්ච අවස්ථාව එයාට මග හැරුණා. පැහැදිලි හේතුවක් ඇතුව. පැහැදිලි කියන්නේ එයාට එන්න බැරි හේතුවක් යෙදුණා. එහෙම නැත්නම් මග හැරියා කියන්නත් පුළුවන්. මග හැරියා කිව්වත් ඒත් අපි දකින්නේ හේතුඵල ධර්මතාවයක් ඇතුලේ. ඒක දකින්නේ හේතුඵල ධර්මතාවයක් විදිහට. මග හැරුණත් මග හැරියත් දෙකම අපිට එකයි. අපේ පැත්තෙන් එකයි. ඒක සාමාන්‍යයෙන් ලෝක සම්මතයේ හැටියට නම් මග හැරුණොත් කමක් නැහැ. මග හැරිය නම් වැරදි. එහෙමයි ඒවා ලෝකයේ සාමාන්‍ය ලෝක ස්වභාවය තුල අර්ථකථනය වෙන්නේ. නමුත් අපිට මග හැරුණා කියන්නේත් ඒකට හේතුවක් ඇතිලා තියෙනවා. මග හැරියා කියන්නේත් ඒකට හේතුවක් තියෙනවා. මග හැරියා කියන්නේ හේතුව ඔහුගේ කපටිකම වෙන්න පුළුවන්. මග හැරුණා කියන්නේ ඔහුට ප්‍රශ්නයක්, ගැටලුවක්, දුකක්, කරදරයක් මොකක් හරි වෙලා. ඒ දෙකේදීම අපි දකින්නේ හේතුඵල ධර්මතාවයක් හැටියට. ඇත්තටම අපේ පැත්තම තමයි මෙතන ගොඩනගන්නේ. ඔබතුමී කියන කාරණේ හරි. අපේ අභ්‍යන්තරයේම තමයි අපි සකස් කරන්නේ නේ, ගොඩනගන්නේ. අපිට විනිශ්චය කරන්න බැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක්ව. මොකද බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ 4 වර්ගයක් ඉන්නවා කියලා පුද්ගලයෝ. එක්කෙනෙක් ඉන්නවා පිටට හොඳට පේනවා. නමුත් අභ්‍යන්තරයක් කිලුටුයි. සමහර පුද්ගලයෝ ඉන්නවා පිටට කිලුටුයි අභ්‍යන්තරය පිරිසිදුයි. එයාට කරගන්න බෑ. කරගන්න හිත තිබුණාට කරන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා අභ්‍යන්තරයත් අපිරිසිදුයි පිටත් අපිරිසිදුයි. තව කෙනෙක් ඉන්නවා පිටත් පිරිසිදුයි අභ්‍යන්තරයත් පිරිසිදුයි. ඉතින් අපිට තියෙන්නේ මේ අපේ ගනුදෙනුව තියෙන්නේ අපේ හිතත් එක්කනේ ස්වාමීන් වහන්සේ. අපිට පිටස්තර පුද්ගලයන්ව හදන්නත් බෑ. ඒගොල්ලන්ව අපිට ඕන විදිහට අපේ කැමැත්ත අනුව වෙනස් කරන්නත් බෑ. ඒක නිසා අපේ අභ්‍යන්තරයේ අපේ මේ ගනුදෙනුව අපේ account එක පිරිසිදු කරගන්න එක තමයි අපිට තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඔව් ඒක හරි. ඒක හරි. අර පුද්ගල ස්වභාවය අරමයි. අර 4 ආකාරයි. ඉතින් ඒ 4 ආකාරය අපි තේරුම් ගත්තනේ බුද්ධ දේශනාව අනුවනේ. අපි තේරුම් අරගෙන ඒ 4ටම අපි අනිශ්චිත වෙනවා. ඔය පුද්ගල ස්වභාවයන් 4ටම අනිශ්චිත වෙනවා. එතකොට අපි අනිශ්චිත වෙනවා කියන්නේ අපේ අභ්‍යන්තරයේම අපි පිරිසිදු කරගන්නවා කියන එකනේ. එහෙනම් අපිට වග කියන්න තියෙන්නේ අපේ අභ්‍යන්තරේ පමණයි නේද ස්වාමී? අර අඹ උපමාවෙන් යෝග කියන්නේ බුදුහාමුදුරුවනේ. ඉදිච්ච වගේ පේන අමු අඹ. අමු වගේ පේන ඉදිච්ච අඹ. අමු වගේ පේන අමු අඹ, ඉදිච්ච වගේ පේන ඉදිච්ච අඹ. ඔය උපමාවට කිව්වේ පුද්ගලයෝ ගැන. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. ඔය විදිහ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ 4ක් ධර්මතාවයක් නේ, ලෝක ස්වභාවයක් නේ. ඒ වෙනි 4 දෙනෙක් 4 ආකාරයක පුද්ගලයන් සිටින. ඉතින් අපි දන්නේ ඔය 4න් කවුද කියලා හරියටම විනිශ්චය කරගන්න බෑ කියන එක ඔබතුමී කිව්වේනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි අපේ අභ්‍යන්තරේ අපි 4 දෙනා එක්කම සහජීවනයේනේ, සාමකාමී. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මම ශාමීන් මහත්මියට බොහෝ කුසල් අනුමෝදන් කරනවා. මොකද හැම අවස්ථාවකදීම මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවත් ඔබ වහන්සේ පිළිතුරක් දුන්නත් ශාමීන් මහත්මියත් ඒ අවස්ථාවේදී මම හුඟක් අවස්ථාවලදී බලලා තියෙනවා එතුමිය විසින් යම් කිසි ධර්ම කරුණු ටිකක් එකතු කරලා ඒ කියන්නේ හැමෝටම මේ අවස්ථාවේදී ධර්මාභෝධය ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. ඒ නිසා මම මේ අවස්ථාව යොදා ගන්නවා එතුමියගේ යම් කිසි බලාපොරොත්තු තියෙනවා නම් මේ ඒ කුසල් අනුමෝදන් වෙන්න කියලා.
සාදු සාදු සාදු. හොඳයි. ඔය ඉතින් අපි ධර්ම සාකච්ඡාවකදී එහෙමනේ. මේ අපි යන ගමනේදී අපි හැමෝම කුසලයක් වඩාගෙන තියෙන. ඒ කුසලය තමයි අපි මේ බෙදා හදාගන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් ඇත්තටම. එහෙමනම් අපි අදට ධර්ම සාකච්ඡාව අවසන් කරමු. එතකොට අද අපි අවධානය යොමු කළේ මේ තුන්වැනි ආර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ දුෂ්කරතා සමග සහජීවණයටපත් වීම, සාමකාමී වීම කියන එක. ඒක තමයි නිරෝධෝ කියන වචනයට අපිට දෙන්න පුළුවන් සිංහල අදහස්, සිංහලෙන් අපිට දෙන්න පුළුවන් වචනේ. එතකොට මේ සහජීවණයටපත් වෙන්නේ, සාමකාමී වෙන්නේ හොඳ අවබෝධයකින්. ඔය අන්තිමට කිව්ව නිදර්ශනය ගත්තොත් දැන් ඔය අංගුත්තර නිකායේදී බුදුරජාණන් වහන්සේ ওই විදිහට පුද්ගල වර්ගය කියලා එකක් තියෙනවා. ඒ පුද්ගල වර්ගයේ සූත්‍රයක් ඔය චාමෙන් මහත්මිය උපුටලා දැක්කුවේ. එතකොට දැන් අපි අර පුද්ගලයෝ එක්ක සහජීවණයට වැටෙන්නේ, සාමකාමී බවට වැටෙන්නේ, පුද්ගලයන් විසින් ඇති කරන දුෂ්කරතා හමුවේ අපි අනිශ්චිත වෙන්නේ ලොකු අවබෝධයකින්. ඔය බුදුරජාණන් වහන්සේ ඔය වගේ දේශනා කරන්නේත් අපේ අවබෝධය පුළුල් කරන්න, අපේ ඥාන, අපේ ප්‍රඥා නිම්මලල්ල පුළුල් කරන්න. එතකොට අපි ඕන්න දැන් දන්නවා මේ වගේ දුෂ්කරතා එන්නේ මේ වගේ හේතු නිසා කියලා. එතකොට අපිට අර සහජීවණයට යන්න ලේසි, සාමකාමී වෙන්න පහසු. ඒක නිසායි අපි මේ ධර්ම සාකච්ඡා, ධර්ම අවබෝධය ඇති කරගන්නේ. ඉතින් එතකොට දැන් නිරෝධ කියන එක අපිට වැටහෙන්නේ නැති යමක් අවසන් කිරීම වගේ අදහසකට වඩා අවබෝධයටපත් වෙලා තේරුම් අරගෙන, පිළි අරගෙන, එක පැත්තකින් දරා සිටීමක්, ඉවසීමක්, ඔය වගේ කුසලතා ටිකක එකතුවක් සහජීවනයේ තුල තියෙන්නේ, මේ සාමකාමී බව තුල තියෙන්නේ, මේ නිරෝධය තුල තියෙන්නේ. එතකොට කුසලතා එකතුවක් ක්‍රියාත්මක වෙනවා දුෂ්කරතාව හමුවේ. දුෂ්කරතාවය ස්වභාවිකයි කියලා අපි ගත්තා. දුක්ඛ විපරිණාම දුක්ඛ, මේවා ස්වභාවිකයි. සංඛාර දුක්ඛ කොටස අපි දැන් නතර කරලා තියෙන්නේ. එතකොට මේවා හමුවේ අපි නිරෝධයටපත් වෙලා ඉන්නේ, නිවිලා සැනසීලා ඉන්නේ, සහජීවණයෙන් සාමකාමීව ඉන්නේ අර කුසලතා රසක එකතුවක් හැටියට. මේ කුසලතා ටික අපි වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙන්නේ ඒකයි. ප්‍රධාන වශයෙන් සති, විමසුම් නුවණ, වීරිය, සතිමා සම්පජානෝ ආතාප. ඊළඟට ඔය කන්ති, ඉවසීම. හරිම වැදගත් දෙයක් මේ නිරෝධයටපත් වීමේදී. ඒක එක සැරයක් ඉවසලා බැරි වෙයි සමහර වෙලාවට. හැම වාරෙම අවසරයි තව එකක් තමයි දැන් ඕකට ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අර හැටි කියන ඒ අකුරු දෙකක් තියෙනවා හැටි කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් එයාගේ හැටි. ඒ දේ හැටි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපේ ගැටීමක් ඇති වෙන්නේ. ඔව්, හැටි කියන්නේ ස්වභාවය කියන එක නේ. එයාගේ ස්වභාවය, එයාගේ හැටි. ඒකේ හැටි. මොනවා කරන්නද කියලා හිතුවනම් නේද ස්වාමීන්? ඔව්, එතන ඒක තමයි අපි අර අවබෝධයනේ. අනාත්ම ස්වභාවය. අනාත්ම ස්වභාවය. නේද ස්වාමීන්? ඔව්. ඒ හැටි අපිට වෙනස් කරන්න බෑනේ. එයාගේ හැටි, ඒකේ හැටිය අපිට ඕන හැටියට අපෙත් හැටියක් තියෙනවානේ. ඒ හැටිය මේ හැටියට අනුව පවත්වන්න බෑ කියන්නේ. ඔව්. ඒක තමයි අනාත්ත. ඒක තමයි අනාත්ත. ඒ ස්වභාවය. ඉතින් මං හිතන්නේ එතකොට ඔය සාමකාමී සහජීවනයේට යද්දී අපි නිරෝධයටපත් වෙන්න ඔය වගේ කුසලතා ගොඩක් අවශ්‍යයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කුසලතා වැඩිවීමක් අපිට අනුදැනවදාරලා තියෙන්නේ. ඒ අනුවයි අපි මේ කුසලතා සියල්ලම ගුණ තුනක් කරගෙන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් මේ වඩා.
ඉතින් අදත් අපි ධර්ම සාකච්ඡාවෙන් හුඟක්ම ප්‍රඥා ශික්ෂාවට තමයි බරව මේ සාකච්ඡා කෙරෙන්නේ. ඉතින් හොඳයි එහෙමනම් අපි අපේ ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ ධම් සභාවට අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වුණා. ඉතින් මේ කටයුතු සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම ධර්ම සාකච්ඡාව තවත් සාරගර්භ කරගන්න අදහස් ඉදිරිපත් කිරීමෙන් අදහස් එකතු කිරීමෙන් තම තමන්ගේ අත්දැකීම් ආදී එක් කිරීමෙන් බොහෝ දෙනෙක් සහයෝගයේ සහභාගීත්වය ලබා දුන්නා. ඉතින් ඒ සියලු දෙනාටමත් අපි අපේ කෘතවේදීත්වය පළ කරන්න කැමතියි. ඒක අපි සලකන්නේ කල්යාණ මිත්‍රත්වයේ හැටියටමයි සියලු දායකත්වයන් සියලු සහභාගීත්වයන්. එහෙමනම් මේන් උපයාස අපයාගත්තා වූ ධර්මාබෝධය ධර්මඥානය තුලින් හැම දිනාගේම ප්‍රඥා නිම්මලල්ල තවදුරටත් පුලුල් වෙලා ගැඹුරු වෙලා මේ පවතින ස්වභාවයන් සමග සහජීවනයේට යන්න සාමකාමී වෙන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. වෙනත් වචනයකින් කිව්වොත් මේ ඇති කරගන්නා වූ ධර්මාබෝධය ප්‍රඥා භාවනාමය කුසලය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තියක් වේවා ධෛර්යයක් වේවා උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. स्वामी वंशों को वंश के देपार नमस्कार करनी शेर देशनाथ තෙරුවන් සරණයි සුවපත් වේවා.